දෙවෙනි පාඩම තමයි පටන් ගන්න. කියන්නේ දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය සමන්විත වන කොටස් කියන මාතෘකාව. එක එක විදිහට මාතෘකාව කියන්න පුළුවන් ඉතින්. දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය සමන්විත වන ශාස්ත්‍ර කියලා කියන්න පුළුවන්. එතකොට සිම්පල් එනම සරලව මේක කොහොමද කියන්නේ? දේශපාලන විද්‍යාව කියන විෂය තුල නිශ්චිත විෂයක් තියෙනවනේ දැන්. ඒ විෂය තුල තියෙන කොටස් මොනවද කියලා තමයි කතා කරන්න හදන්නේ. එතකොට උසස් පෙළට දේශපාලන විද්‍යාව හදාරන ළමයින්ට දේශපාලන විද්‍යාවේ විෂය පතය සම්බන්ධයෙන් විෂය ශාස්ත්‍රය සම්බන්ධයෙන් අදහසක් දෙන්න තමයි මේ දෙවෙනි එකකේ හදලා තියෙන්නේ. හිමින් අපි මේක තේරුම් ගනිමු මෙන්න මෙහෙම. හිමින් පාඩම තේරුම් ගන්න අදාළ තත්ත්වයන් ටික හදාගන්න මුලින්ම මම මේ පාඩම ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. උගන්වන්න නෙමෙයි චුට්ටක් පාඩම ගැන හැඳින්වීමක් කරන්නම්. මෙන්න මෙහිමයි මේක අපට පටන් ගන්න වෙන්නේ. අපි හිමින් ස්ථානකින් පටන් ගන්නවා. මෙන්න මෙහෙම හිතන්නකෝ. හිමින් මෙහෙම පටන් ගන්නමු. දැන් දෙවෙනි ඒකකයේ එතකොට. ඔයාලට ටියුබ් සම්බලයත් එක්ක කුලිය කරපු ළමයින්ට සමහරුන්ට හම්බෙලා නැහැ කියලා මට කෝල් කළා. අද තමයි කෝල් කළේ. එතකොට අද මට කෝල් කරාම දැන් ඉක්මනට ප්‍රතිචාර දක්වන්න අමාරු වෙනවා. ඒගොල්ලන්ට ඉතා ඉක්මනින් හෙට අනිත් දෙවිද ටියුබ්ස් ටික ලැබෙයි. ඒකත් මතක් කරගෙන දැන් අපි වැඩේ පටන් ගමු. දෙවෙනි ඒකකය යුනිට් 2 නේ එතකොට ඒකකයේ 2. හරි. ඒකකයේ 2. මේකෙදි මොකක්ද පාඩමේ අපේක්ෂිත අරමුණ? දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය. එතන විෂය පතය හඳුනා ගැනීම. විෂය ශාස්ත්‍රයේ විෂය පතය හඳුනා ගැනීම. මේක ටක් ගාලා මම තීරුම් කරවන්නම් මෙන්න මෙහෙම. මෙහෙම බොක්ස් එකක් තියෙනවා. මෙහෙම බොක්ස් එකක් තියෙනවා. මේ බොක්ස් එක සමානයි PS. පොලිටිකල් සයන්ස් කියලා හිතුවොතින් පෙට්ටියක් තියෙනවා. පෙට්ටිය සමානයි පොලිටිකල් සයන්ස් කියලා හිතුවොතින් මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොනවද? මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොනවද කියලා තමයි මේකෙදි කතා කරන්න හදන්නේ. එතකොට දේශපාලන විද්‍යාව මේ බොක්ස් එකට අපි රූපකාර්ථවත්ව සමාන කරලා ගත්තාම සරලව ඒ පෙට්ටියේ තියෙන දේවල් මොනවද කියලා තමයි අපෙන් මේකෙදි ඒව අපි දන්නවද කියලා තමයි මේකෙදි අපේක්ෂා කරන්නේ. එතකොට ඇත්තටම මේ පෙට්ටිය හදන්නේ කොයි කාලෙද? මේ පෙට්ටිය හදලා මේ පෙට්ටියට සෑහෙන ලොකු කාලයක් වෙනවා. මේ බොක්ස් එකට සෑහෙන ලොකු කාලයක් වෙනවා. ක්‍රිස්තු පූර්ව 3-4 සියවස් වල තමයි මේ පෙට්ටිය පුරවන්න ගන්නේ. තාම මේක පුරවනවා. එතකොට එදා ඉඳන් අද අපි 21 වන සියවසේ ජීවත් වෙද්දී සෑහෙන කාලයක් අවුරුදු 3000කට විතර ආසන්නයි. හරියටම නෙමෙයි නිකන් 2500ක් 3000ක් විතර සියවස් 25ක් විතර මේ පෙට්ටිය පුරවනවා. මේ බොක්ස් එක පුරවනවා. ඒ කියන්නේ දේශපාලන විද්‍යාවේ විෂයපතය ක්‍රමානුකූලව ප්‍රසාරණය වෙනවා. ලොකු වෙනවා. ව්‍යාප්ත වෙනවා. වර්ධනය වෙනවා. එතකොට සර් දැන් උසස් පෙළට අදාළව මේ ඔක්කොම ටික තියෙනවද? එහෙම නෙමෙයි. දැන් එතකොට ඔන්න හරියට මේකට ගන්න වැඩි දේශපාලන විද්‍යාවේ විෂයපතය විශේෂේශ්‍රය කියන එක දැන් මේ වෙලාවේ මම ඔයාලත් එක්ක කතා කරන්නේ තනිකරම ගයිඩ් එකට. ඒ කියන්නේ ගුරු අත්පොතට අදාළව. ඒක නිසා ඊට එහා ගිහපු සමහර පොඩි තැන් මම ටියුට් එකේ නිබන්ධනයේ එල්ලලා ඇති හදලා ඇති ගයිඩ් එකට වඩා චුට්ටක් විතර වැඩි කරලා ඇති දේවල්. එහෙම වැඩි කරන්නේ මගේ අත්නෝමතික තීරණයකට නෙමෙයි. දේශපාලන විද්‍යාව දැන් අපි ඉගෙනගෙන යනකොට 5 වෙනි 6 වෙනි වගේ පාඩම් තියෙනවා ගැටුම් වගේ ඒවා අන්තර්ජාතික දේශපාලනය වගේ ඒවා මෙතනදි කියලා නෑ විශේෂේෂ්ත්‍ර තියෙනවා කියලා. මෙතන දේශපාලන විද්‍යාවේ විශේෂේෂ්ත්‍රය බෙදලා තියෙන හොඳට ඔලුවට ගන්න කොටස් 4කට විතරයි. මම වෘත්තයක් ඇඳලා සිම්පල් වෘත්තය ඕනෙන්නේ එකක් ලොකු වෙන්නේ මම වෘත්තය අතල්ලා බෝලයක් ඇඳලා බෝලේ 4ට බෙදලා එකකට මම කියනවා දේශපාලන දර්ශනය කියලා. එකක් දේශපාලන දර්ශනය. අනික මම කියනවා දේශපාලන මතවාද කියලා. එක කැලලක්. මේ හෙන්නම සරලව කරන්නේ හෙන්නම සරලව. හැම එකෙක්ටම තේරෙන්න ඕනනේ. හෙන්නම සරලව. දේශපාලන දර්ශනය, දේශපාලන මතවාද, 3 දේශපාලන න්‍යාය. 4 දේශපාලන ආයතන. 4 දේශපාලන ආයතන. එතකොට
මේක තමයි දේශපාලන විද්‍යාවේ විශේෂේශ්‍රය ලෙස ඔබට දෙවෙනි පාඩමට අදාළව දාලා තියෙන්නේ. ඒ කියන්නේ ගයිඩ් එකේ තියෙන්නේ මේ ටික විතරයි. හැබැයි මම මේක තව චුට්ටක් ලොකු කරලා මේක තා පොඩ්ඩක් මේ රවුමට පිටින් තව රවුමක් ඇඳලා මම මේක චුට්ටක් මීට වඩා මේකේ තියෙන කතාවට වඩා ටිකක් ලොකු කරලා මේක කියනවා සමහර තැනක අන්තර්ජාතික දේශපාලන විද්‍යාව විශේෂ ශිෂ්ට්‍රයේ කොටසක් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. අපේ සිලබස් එකේම තියෙනවා 13 වසරේ පාඩමක් අන්තර්ජාතික දේශපාලනය කියලා. ගැටුම් කියන එක දේශපාලන විද්‍යාවේ කොටසක්. මේ පෙට්ටියේ කෑල්ලක්. මේ පෙට්ටියේ කෑල්ලක් ඒක. එතකොට රාජ්‍ය ප්‍රතිපත්ති විශේෂ ශිෂ්ට්‍රයේ කොටසක්. किसी प्रश्नයක් නැහැ. නීතිය විශේෂ ශිෂ්ට්‍රයේ කොටසක්. මේ විදිහට දේශපාලන විද්‍යාව තුලනාත්මක දේශපාලනය තාකැලක් බෙදනවා නම් තුලනාත්මක දේශපාලනය. එහෙම තව කොටස් ටිකක් අපට හඳුනා ගන්න පුළුවන්. ඒව දේශපාලන විද්‍යාව විශේෂ ශිෂ්ට්‍රයට අයත් වන කොටස් ලෙස තේරුම් ගන්න පුළුවන්. තාම උගන්වන්න ගත්තේ නැහැ. තාම පාඩමට අදාළ කතා ටිකක් කියලා පාඩමේ මූලික දේවල් ටික කියලා දෙනවා. හරි. එතකොට එහෙමනම් දෙවෙනි ඒකකයේ තුල තියෙන්නේ දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍ර එහෙම නැත්නම් විෂය පතයට අයත් කොටස් මොනවද? සරලව කරාම ඒකට අයත් කොටස් මොනවද? ඒක ටක් ගාලා ඔලුවට දාන්න ඕන නිසා ඒ සංකල්පය දේශපාලන විද්‍යාව සමානයි බොක්ස් එකක් කියලා පෙට්ටියක් PS political science box එකක් තියෙන්නේ. මේ පෙට්ටිය හදන්න ගන්නේ ක්‍රිස්තු පූර්ව 3-4 සියවස් වල. මුලින්ම මේ පෙට්ටිය එකතු කරලා යන ගැහුවේ ප්ලේටෝ ඇරිස්ටෝටල්. ඒගොල්ලෝ මේකට කැලේ ටිකක් දාලා තිබ්බා. මධ්‍යතන යුගයේ කට්ටියත් මේ රෝම යුගයේ කට්ටියත් මේකට කැලේ දැම්මා. මධ්‍යතන යුගයේ දැම්මා. නූතන යුගයට එද්දි මුල් කාලීන නූතන යුගයේ කට්ටියත් දැම්මා. ඊට පස්සේ පශ්චාත් නූතන යුගයට අදාළ කට්ටියත් මේකට දානවා. අනාගතයේ දේශපාලන විද්‍යාවට අදාළව අධ්‍යයන කටයුතු කරන දාර්ශනිකයෝ, චින්තකයෝ, පර්යේෂකයෝ, විචාරකයෝ මේ පෙට්ටියට කැලේ දානවා. එන්න මේ පෙට්ටිය ප්‍රසාරණය වෙනවා. ඕකොල් විදියා ගන්න ඕන වැඩේට බහින්න කලින්. හරි. එතකොට මේක මාර දැවැන්ත දේවල් ටිකක් මේක ඇස්සේ තියෙනවා. හැබැයි අපි මේ ගැන ඉගෙන ගන්නේ ගයිඩ් එකට අදාළව නිසා ගයිඩ් එකේ කියන ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ප්‍රධානම 4යි තියෙන්නේ. දේශපාලන දර්ශනය, දේශපාලන මතවාද, දේශපාලන න්‍යාය සහ දේශපාලන ආයතන. තුලනාත්මක දේශපාලනය කියලා කොටසක් කියනවා. ඊට අමතරව තව ටිකක් අපිට එල්ලලා හදන්න පුළුවන් දේශපාලන විද්‍යාව විශේෂ ක්ෂේත්‍රය තුල මෙන්න මේ වගේ කොටස් තියෙනවා කියලා. හරි. එතකොට මුලින්ම ඒකකය හඳුනා ගන්න එපේ. දැන් මේ ඒකකය ගැන කියලා දෙනවා. එතකොට ඔය කොටස් ටික කොහොම අපි තේරුම් අරගෙන ඉන් පස්සේ අපි බලනවා මේකෙන් සාමාන්‍ය ප්‍රශ්න හදන්නේ කොහොමද? වැඩේ කරන්න කලින් අපි නිකන් ප්‍රශ්න හැදෙන හැටි බලමු. දෙවෙනි ඒකකෙන් හැදෙන්න පුළුවන් ප්‍රශ්න ටික මොනවද? ඒ කියන්නේ EQ එක රචනා ප්‍රශ්න ටික මොනවද? හරි ඒක පොඩ්ඩක් තේරුම් ගනිමු. මෙන්න මේ දේශපාලන ආයතන කියන එක මේ ආයතන කියන එක මම තා පොඩ්ඩක් මේ ආයතන ගැන ටිකක් ලොකු කරලා කියන්නම් මාතෘකාව වශයෙන් බෙදලා. එකක් තමයි දේශපාලන පක්ෂ. දෙක තමයි සිවිල් සමාජය. රාජ්‍ය හා ආණ්ඩුව තව එකක්. අනික බලපෑම් කණ්ඩායම්. මේ කොටස ආයි කොටස් වලට බෙදනවා නම් කොටස් 4කට බෙදන්න පුළුවන්. දැන් මම මේ ප්‍රශ්න ගැන කතා කරන්න යන නිසා දෙවෙනි පාඩමේ ඒක තා ටිකක් විස්තර කරලා එළියට ගන්නවා. තව ටිකක් විස්තර කරලා ඔන්න එළියට ගත්තා. මේක මෙහෙම කොටස් කරලා ඉන්න පුළුවන්. දැන් අපි බලමු නිකම් මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. ඒ කියන්නේ ප්‍රශ්න කියන එකේ මම අදහස් කරන්නේ EQ ටික. රචනා ප්‍රශ්න මේකෙන් අහන්න පුළුවන් ආකාර මොනවද කියලා තමයි දැන් කියන්න හදන්නේ. ඒකකයේ දෙකට අදාළ රචනා ප්‍රශ්න මොනවා විය හැකිද? එක අහන්න පුළුවන් දේශපාලන විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රයේ සමන්විත වන කොටස් නම් කරන්න, පැහැදිලි කරන්න. ලකුණු 20 ප්‍රශ්නයකට අහන්න පුළුවන්. හරිද? එතකොට මේ ඔක්කොම ලියන්න ඕනද? ඔව් මේ ඔක්කොම ලියන්න ඕන. මේ ඔක්කොම ලියන්න ඕනද? ඔක්කොම ලියන්න ඕන.
ඒ කියන්නේ දේශපාලන න්‍යාය, දේශපාලන මතවාද, දර්ශනය, ආයතන ඒ සියල්ල හදන්න ඕනේ. එතකොට එක ප්‍රශ්නයක් මේකෙන් අහන්න පුළුවන් මුළු ඒකකයම එක ප්‍රශ්නයක් ලෙස අරගෙන වැඩි හරියට තේරුම් ගනින්. දෙවෙනි පාඩමම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ කිසිම පාඩමක් අපට නියමිත පාඩම් 15 අවස්ථේ නැහැ. ඒ කියන්නේ මුළු යුනිට් එකම එක ප්‍රශ්නයක් ලෙස අහන වෙන කිසිම පාඩමක් නැහැ. ඒ පාඩමේ සුවිශේෂීතාවය තමයි යුනිට් එකම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තේරෙන්න ඕන දැන් හැමෝටම යුනිට් එකම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ මොකද්ද? දේශපාලන විද්‍යාව විශේෂ ශාස්ත්‍රයේ සමන්විත වන කොටස්. ඒක යුනිට් එකම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එකක්. හරි. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මේකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ තව දෙවෙනි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අර කෙටි සටහන් වගේ කියන එකකට දේශපාලන දර්ශනය ඒ වගේ අහන්න පුළුවන්. දේශපාලන මතවාද, දේශපාලන න්‍යාය එහෙම අහන්න පුළුවන්. දේශපාලන ආයතනත් අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයකට. කෙටි ප්‍රශ්න ලෙස ලකුණු 10 ප්‍රශ්න විදිහට මේ වගේ ටිකක් අහන්න පුළුවන්. මීට අමතරව දේශපාලන ආයතන කියලාම ලකුණු 20 ප්‍රශ්නයක් වෙනම අහන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල වෙනම ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට හතරක් ගැන ලියන්න ඕන. රාජ්‍ය ආණ්ඩුව ගැන ලියන්න ඕන. සිවිල් සමාජය ගැන ලියන්න ඕන. දේශපාලන පක්ෂ ගැන ලියන්න ඕන. බලපෑම් කණ්ඩායම් ගැන ලියන්න ඕන. දේශපාලන ආයතන කියන එකම වෙනම ප්‍රශ්නයක් ලෙස අහන්න පුළුවන්. දැන් අද ඇත්තටම කරන්නේ මේකකේ හරියටම හඳුනා ගැනීම. එතකොට ලකුණු 20 තව ප්‍රශ්නයක් වෙනම හෙන්න පුළුවන් දේශපාලන ආයතන කියලා. හරි. ඊට අමතරව තව කෙටි සටහන් ක්‍රමයේ යටතේ තව ප්‍රශ්නයක් හදන්න පුළුවන් විදිහක් තියෙනවා. රාජ්‍ය හා ආණ්ඩුව ලකුණු 10 ප්‍රශ්නයකට. දේශපාලන පක්ෂ ලකුණු 10 ප්‍රශ්නයකට. බලපෑම් කණ්ඩායම් ලකුණු 10 ප්‍රශ්නයකට. සිවිල් සමාජයේ ලකුණු 10 ප්‍රශ්නයකට. අර දේශපාලන ආයතන කියන එක වෙන් වශයෙන් අපෙන් අහන්න පුළුවන්. ඒගොල්ලෝ කොටස් හතරක් දීලා අපට දෙකකට උත්තර ලියන්න කියලා. එතකොට රාජ්‍ය ආණ්ඩුව වෙනම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දේශපාලන පක්ෂ වෙනම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බලපෑම් කණ්ඩායම් වෙනම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සිවිල් සමාජයේ වෙනම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේ යුනිට් එක හරියටම හඳුනා ගන්න. දේශපාලන විද්‍යාවේ විශේෂ ශාස්ත්‍රයේ සමන්විත වන කොටස් කියලා සිලබස් එකම එක ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ලකුණු 20 ප්‍රශ්නයක් විනාඩි 38කින් 40කින් වගේ උපරිම ලියන්න ඕන. ඒකට අදාළ හේතු මම කියන ලකුණු 20 ප්‍රශ්නයකට ගන්න පුළුවන් උපරිම කාලය විනාඩි 40. එතකොට බ්‍රීෆ් එකක් සාරාංශකරණයක් ලියන්න ඕන. කෙටි සටහන් යටතේ දේශපාලන දර්ශනය, දේශපාලන මතවාද, දේශපාලන න්‍යාය, දේශපාලන ආයතන කියලා වෙනම අහන්න පුළුවන්. ආයෝනම් දේශපාලන ආයතන කියන එක විතරක් ලකුණු 20 ප්‍රශ්නයකට අහන්න පුළුවන්. එතකොට අර කෑලි හතර ලියන්න ඕන. රාජ්‍ය ආණ්ඩුව, පක්ෂ, සිවිල් සමාජය, බලපෑම් කණ්ඩායම් කියන එක. හරිද? ඊට පස්සේ ආයෝනම් මේකෙන් ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. අපට විදිහක් පේනවා. කෙටි සටහන් යටතේ රාජ්‍ය ආණ්ඩුව. රාජ්‍ය ආණ්ඩුව වෙනම ප්‍රශ්නයක් යටතේ අහන්න පුළුවන්. ඊට පස්සේ දේශපාලන පක්ෂ අහන්න පුළුවන්. බලපෑම් කණ්ඩායම් අහන්න පුළුවන්. සිවිල් සමාජය අහන්න පුළුවන්. ඔන්න ඔය විදිහට සරලව අපට උපකල්පනය කරගන්න පුළුවන් මේ විදිහේ ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන් කියලා උපකල්පනය කරගන්න පුළුවන්. එතකොට මීට වඩා වෙන ප්‍රශ්න මේකෙන් නැද්ද වගේ ගොන් ප්‍රශ්න අහන්න කමෙන්ට් කරලා වීඩියෝ එක දැම්මෙන් පස්සේ අහන්න එපා. ඔයගොල්ලෝ නෙමෙයි. මීටර වෙන ප්‍රශ්න හැදෙන්න විදිහක් නැහැ. වෙන ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැබැයි ලියන්න වෙන්නේ මේ ටිකෙන් තමයි. දේශපාලන විද්‍යාවේ විශේෂ ශාස්ත්‍රය කාලානුරූපීව වර්ධනය විය. මේකෙම තමයි ලියන්න වෙන්නේ. දේශපාලන විද්‍යාවේ විශේෂ ශාස්ත්‍රය ගතික එකකී, ඒ කියන්නේ වෙනස් වෙන එකක්. ඔව් ඉතින් මේ ටිකම තමයි ලියන්න වෙන්නේ. එකම උත්තරේ තියෙන්න තේරුම් ගන්න උත්තරේ එකයි ප්‍රශ්නේ සියක් ආකාරයට අහන්න පුළුවන්. මොකද භාෂාව එහෙමයි. එතකොට අපිට කියලා දෙන්න වෙන්නේ මූලිකාංග ටික පැහැදිලි කරන් පස්සේ මේවා ශාස්ත්‍රීය විෂයන් වලදී ළමයි තේරුම් ගන්න ඕන දේවල්. මූලිකාංග ටික පැහැදිලි කරගත්තෙන් පස්සේ හරියටම ඕන ප්‍රශ්නයක් අහන්න මේ මූලිකාංග මත පදනම් කරගෙන උත්තරේ ගොඩනගන්න පුළුවන්.
එහෙම නැත්නම් මේ ප්‍රශ්නෙට මෙන්න උත්තරේ, මේ ප්‍රශ්නෙට මෙන්න උත්තරේ, මේ ප්‍රශ්නෙට මෙන්න උත්තරේ වගේ ඒ වගේ මේ ප්‍රාථමික වෙන්න බෑනේ. දැන් දේශපාලන විද්‍යාවේ විශේෂ ශාස්ත්‍රයේ කාලානුරූපීව අප්ඩේට් වෙච්ච එකක් කියන එක මම උගන්වද්දි පැහැදිලි කරනවා. ඊට පස්සේ මේක ගතිකයි වෙනස් වෙන සුළුයි උගන්වද්දි පැහැදිලි කරනවා. ඒ කියන්නේ දැන් අවශ්‍ය සියලු මූලිකාංග නිබන්ධනය හදලා ගන්න දාලා තියෙනවා. එතකොට මොන ප්‍රශ්නය ඇහුවත් දෙවෙනි ඒකකයට අදාළව සිලබස් එකෙන් පිට සාමාන්‍ය ප්‍රශ්න කරන්නේ නැහනේ. ඒ වගේ ආතල් ගන්නෙ නැහනේ උසස් පෙළදී. නිර්දේශයක් දීලා තියෙනවා. විෂය නිර්දේශයක්, ගුරු මාර්ගෝපදේශනයක් තියෙනවා. ඒකට අදාළවනේ එතකොට ප්‍රශ්න අහන්නේ. එතකොට මේ ෆ්‍රේම් එකක් අපිට තියෙනවානේ. මේ ෆ්‍රේම් එක අස්සේ තමයි, රාමුව අස්සේ තමයි විභාගයට ප්‍රශ්න නගන්නේ. එතකොට මේ භාෂාව වෙනස් කළා. මොන තේරුම් ගන්න ඕනක ළමයි. භාෂාව වෙනස් කරලා වචන වෙනස් කරලා මේ උත්තර ලියන්න ඕන විදිහට භාෂාව වෙනස් කරලා අහන්න පුළුවන්. භාෂාව වෙනස් කරලා අහන්න පුළුවන්. හරි. එතකොට අපි මූලිකාංග ටික හරියට දැක්කයන් පස්සේ සිලබස් එක සම්පූර්ණයෙන්ම ආවරණය කරගත්තයන් පස්සේ අපිට මේකෙන් අහන ඕන ප්‍රශ්නයකට උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ටික මේවා මේ ඒකකේ පදනම මේවා සිම්පල් වලට දාගන්න තමයි මම මේක අදින්නේ. දේශපාලන විද්‍යාව කියන්නේ බොක්ස් එකක් නම් ඒක ඇතුලේ විවිධාකාරයේ දේවල් දාලා තියෙනවා. අන්න අපි අද කතා කරන්න ගන්නේ අන්නේ දේශපාලන විද්‍යාව නැමැති පෙට්ටියේ නැත්නම් ඒ බොක්ස් එකේ ඒ බකට් එකේ වාජනයේ තියෙන දේවල්. හරි. ඔන්න දැන් මූලික ටික කියාමාරයි. දැන් අපි හිංසරේ ගිහිල්ලා හිංසරේ කුමාරතුංග මුනිදාස මහත්තයාගේ ඒ හිංසරේ නෙමෙයි අපි හිමින් ගිහිල්ලා බලමු මොකක්ද මුලින්ම අපි දේශපාලන විද්‍යාව සමන්විත වන කොටස හැටියට මුලින්ම ඉගෙන ගන්න කොටස මොකක්ද කියලා බලමු. මම මුලින්ම තෝරගන්න කොටස ඒකට මම තෝරගන්නේ ගයිඩ් එකට අනුවමයි. ගයිඩ් එකේ කියනවා දේශපාලන දර්ශනය කියලා කොටසක්. දේශපාලන විද්‍යාව විශේෂේශ්‍රය තුල තියෙන ප්‍රධානම කොටසක් හැටියට දේශපාලන දර්ශනය කියන එක හඳුනා ගන්න පුළුවන්. දැන් මේ නිබන්ධන ලැබුණාන් පස්සේ ඔයගොල්ලෝ පොඩ්ඩක් කලින් ඒවා අධ්‍යයනය කරලා කියවල එහෙම ඉන්නවනම් වැඩේ හොඳටම සෙට් වෙනවා. ඒ කියන්නේ පන්ති ඔන්ලයින් කියන එක අදාළම නැහැ. ටියුට්ස් ටික තියෙනවා. ඒක පොඩ්ඩක් කියවල ඉන්නකොට කියන දේ මොකක්ද කියලා හරි ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. හරිද දැන්? එතකොට දේශපාලන දර්ශනය කියන එක අපි හිමින් පටන් ගනිමු වැඩේ. ඔන්න දේශපාලන විද්‍යාව සමන්විත වන ප්‍රථම උපකොටස සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න හදන්නේ. ඒ කොටසේ නම තමයි දේශපාලන දර්ශනය. මුලින්ම අපි ඉගෙන ගන්නකොට අපට දේවල් මතක තියාගන්න, ඒ කියන්නේ දේවල් අධ්‍යයනය කරන්න ක්‍රමයක් ලෙස ආයෝජනා කරනවා. අපිම ප්‍රශ්න හදාගෙන අපිම උත්තර හොයාගන්නවා කියන එක. එතකොට දේශපාලන දර්ශනය කියන එක අපි හඳුන්වද්දි එහෙම නැත්නම් දේශපාලන දර්ශනය කියන එක මොකක්ද කියලා වගේ එකක් අපි නිකන් හදා ගන්නවා. හැඳින්වීම කියලා එකට අපිට කියන්න පුළුවන්. දේශපාලන දර්ශනය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ඒක හඳුන්වන්නේ කොහොමද? මේක හඳුන්වන්න ගන්න පුළුවන් හොඳම කොටස තමයි, හොඳම දේ තමයි දේශපාලන විද්‍යාව කියන පෙට්ටියට අර මම පෙට්ටියක් ගත්තේ බොක්ස් එකට මේ පාඩම පුරාම දෙවෙනි පාඩම පුරාම මම මේ පෙට්ටිය ගැන කතා කරනවා. ඒ බොක්ස් එක ගැන කතා කරනවා. ඒ යන්න බකට් එක ගැන කතා කරනවා. මුලින්ම දාපු එක දේශපාලන විද්‍යාව විශේෂේශ්‍රයට මුලින්ම එකතු වෙච්ච කොටස තමයි දේශපාලන දර්ශනය කියලා කියන්නේ. මුල්ම කොටස ප්‍රධාන උපශේෂ්ත්‍රය. ඒ මුල්ම කොටස වීම නිසාම මේක
අර බොක්ස් එකට දාපු මුල්ම බෝලය නැත්නම් මුල්ම අයිතමය නිසාම දේශපාලන විද්‍යාව නැමැති පෙට්ටියේ වැඩිම කාලයක් තියෙන උපශේෂ්ත්‍රය බවට පත්වන්නේ දේශපාලන දර්ශනයයි. එතකොට දේශපාලන විද්‍යාවේ දීර්ඝතම කාලයක් තිබුණු කොටස ලෙස අපි හඳුනාගන්නේ දේශපාලන දර්ශනය. ඇත්තටම තව විදිහකට මේක කියනවා නම් දේශපාලන විද්‍යාවේ ආරම්භයත් දේශපාලන දර්ශනයේ ආරම්භයත් දෙකම එකට සිද්ධ වුණේ. ඒ කියන්නේ මේ දෙක අතර තියෙන සමානතාවයක්. මම මේක පැහැදිලි කරන්න. දැන් නිකන් මේක මෙහෙම කියලා නැවතුව ඔයාලට මේක හරියටම සෙට් වෙන්නේ. දේශපාලන විද්‍යාවේ මුල්ම කොටස ඒක උනේ ඇයි කියලා මොකෙක් හරි කෙට්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ බං. ඇයි ඒක මුල්ම කොටස උනේ කියන ප්‍රශ්නෙට මම උත්තරේ කියන්නම්. කටපාඩම් කරන ගිරාපෝතකයන්ට නම් ඒව අදාළ නැහැ. උන්ට හරි මේක දේශපාලන විද්‍යාවේ මුල්ම කොටස. ඉතින් ඒක කියලා ඒක පුළුවන්. ඒක ඇයිද කියලා වුණාම එපාර පැය ගාණක් කල්පනා කරන්න ඕනේ. ඒකට ඇයි කියලා උත්තරේ කියන්නේ. නේද? එතකොට අපි කටපාඩම් කරනුම හදන්නේ නැහැ නේ බං. මේ දෙහෙමුම් වැඩ නැහැ නේ. එතකොට දැන් දේශපාලන විද්‍යාවේ මුල්ම කොටස බවට දේශපාලන දර්ශනයපත් උනේ ඇයි? අන්න ඒක අපි හොයනකොට ඒකට අපි උත්තරයක් හොයාගන්න ඕන. ඇයි කියන එකට. එහෙම උනේ ඇයි? ඒකට උත්තරේ මම තව ටිකකින් කියන්නම්. දෙක තමයි දේශපාලන විද්‍යාව තුල තියෙන පැරණිම කොටස. එහෙම උනේ ඇයි? දේශපාලන විද්‍යාවේ ආරම්භයත් දේශපාලන දර්ශනයේ ආරම්භයත් එකටම තමයි සිද්ධ වුනේ. දැන් ඔන්න හිමින් මම කියනවා ඇයි දේශපාලන දර්ශනය දේශපාලන විද්‍යාව තුල තියෙන පළමු උපකොටස බවට පත් වුනේ කියලා. දැන් හිමින් සැරේ S2 පියාගෙන මෙහෙම හිතන්නකෝ. මෙහෙම හිතන්න. මේක හරියටම ඉස්සෙල්ලා හම්බුනේ ඉස්සෙල්ලා ලෝකේ පහළුනේ කිකිලිද බිත්තරේද වගේ කතාවක්. කිකිලිද බිත්තරේද වගේ කතාවක් තමයි මේක. කිකිලි නැතුව බිත්තරයක් එන්න විදිහක් නැහැ නේද? එතකොට ඉස්සෙල්ලාම ආවේ කිකිලිද බිත්තරේද වගේ ප්‍රශ්නයක් තියෙනවනේ. නිකන් ඒ වගේම එකක් නෙමෙයි නිකන් හිතන්නකෝ. ඇරිස්ටෝටල්ලා ප්ලේටෝ වල ග්‍රීසියේ පහළ වෙලා ප්ලේටෝ අපි ගමුකෝ. ප්ලේටෝ උපදිනකොට දේශපාලන විද්‍යාව කියලා එකක් තිබුණේ නෑනේ. නේද? ඇරිස්ටෝටල් ඒක විෂයක් බවට පත් කරන්න කලින් දේශපාලන විද්‍යාව කියලා සබ්ජෙක්ට් එකක් තිබුණේ නෑනේ. හොඳට තේරුම් ගන්න. එතකොට මේගොල්ලෝ දේශපාලන විද්‍යාව කියන විෂයක් හදන්න එහෙම නැත්නම් ශාස්ත්‍රීය ඒකට හොඳ වචනයක් කියනවා ශික්ෂණයක් හදන්න දේශපාලන විද්‍යාව කියන ශාස්ත්‍රීය ශික්ෂණේ හදන්න එහෙම නැත්නම් විද්‍යාව හදන්න මොකක් හරි හේතුවක් තියෙන්නේ නැතිනේ. දැන් මේක වෙන ක්‍රමයකට පැහැදිලි කරන්නම් මම ඒක හැමෝම තියලා ආයෙත් දෙන්නම්. සිද්ධාර්ථ කුමාරයා ලුම්බිනි සල්වියන උපදිනකොට මහාමායා දේවීන් වහන්සේට බුද්දිසම් කියලා එකක් තිබුණේ නෑනේ. නේද? එහෙම බෞද්ධ දර්ශනය කියලා එකක් තිබුණේ නැහැනේ එතකොට ඉන්දියාවේ. එතකොට සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දැකලා ගිහිගේ කලකිරිලා ගිහිල්ලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා එකක් හොයාගෙන එළියට දානවා බෞද්ධ දර්ශනය කියලා. හරියට තේරුම් ගන්න බෞද්ධ දර්ශනය එකක්. මේකත් දේශපාලන දර්ශනය. එතකොට මෙන්න මේ දර්ශනය කියන කොටස නිසා තමයි හිතීම දාර්ශනික භාවය කියන කොටස නිසා තමයි අලුතෙන් ප්‍රොඩක්ට් එකක් හැදෙන්නේ. අපේ හිතේ පහළ වෙන චින්තන පරම්පරාව, සිතුවිලි පරම්පරාව නිසා එළියට වැටෙන එකක් තමයි අපි සාමාන්‍යයෙන් විෂයක් කියලා කියන්නේ. එතකොට මුලින් පහළ වෙන්නේ මේ දාර්ශනික සිතුවිලි ටික. ඒ දාර්ශනික ප්‍රශ්න ටික. දාර්ශනික ප්‍රශ්න ටිකට අපි උත්තරයක් හොයලා යමක් එළියට දැම්මොත් අන්න ඒකට අපිට කියන්න පුළුවන් විෂයක් කියලා. එහෙනම් තේරුම් ගන්න දේශපාලන විද්‍යාව කියන විෂය හැදෙන්න ඒ ශාස්ත්‍රීය ශික්ෂණය හැදෙන්න ප්ලේටෝගේ ඇරිස්ටෝටල්ගේ ඔළුවට ආපු ප්‍රශ්න ටික ඒ දාර්ශනික ගැඹුරු සංකල්ප ටික අතර මේ ප්‍රශ්න ටික නිසා තමයි විෂය හැදෙන්නේ. එතකොට මේ දාර්ශනික ප්‍රශ්න ටිකට උත්තර හොයනකොට ඔන්න විෂයක් හැදෙනවා. එතකොට හිමනම් ඒ දාර්ශනික සංකල්පනා ටික නිසා තමයි දේශපාලන විද්‍යාව හැදෙන්නේ. ඒකයි අපි කියන්නේ
දේශපාලන දර්ශනයක් දේශපාලන විද්‍යාවේ බිහිවීමත් එකට සිද්ධ වෙච්ච එකක්. එතකොට දේශපාලන විද්‍යාව කියන විෂයේ ඇත්තට මේකට හොඳම වචනේ ශාස්ත්‍රීය ශික්ෂණය කියන වචනේ. ශික්ෂණය කියන වචනේ මම ශික්ෂණය කියන වචනේ පැහැදිලි කරලා දෙන්නම් හරියටම. ඒ ශාස්ත්‍රීය ශික්ෂණයේ බිහි වුණේ ඇත්තටම අන්න දේශපාලන දර්ශනය නිසා. සිම්පල් මම තාක්‍රමකින් පැහැදිලි කරනවා. ලොකු ගංගාවක් තියෙනවා. ලොකු ගංගාවක්. ඒ ගංගාව අපිට දැන් මෙහිම බැලුවම පේන හැබැයි ගංගාව හැදෙන්නේ නැත්තේ යම් දවසකදී කොහෙන් හරි පටන් ගන්න ස්ටාර්ට් වෙන චූටි දිය උල්පතකින්. ඒතකොට මේ දිය උල්පත කරන කොටගෙන තමයි මේ ගංගාව හැදුනේ. ඒ වගේ එහෙනම් දේශපාලන විද්‍යාව ගංගාවට සමාන කළා දේශපාලන දර්ශනයේ දිය උල්පතට සමාන කරන්න පුළුවන්ද? පුළුවන්. හැම සමානකමක්ම ගොම්. එහෙම සමාන කරන්න පුළුවන් දේවල් නැහැ මේ ලෝකේ. අසමයි හැමදේම. දාර්ශනිකව ගත්තොත් අසමයි හැමදේම. දාර්ශනිකව ගත්තොත් හැමදේම අසමයි සමාන නැහැ. නමුත් දැන් අපි සරලව මේක තේරුම් ගන්න ඕනේ උසස් පෙළ දරුවන්ට මේක ඔළුවට දාන්න ඕනේ කටපාඩම් කරන ක්‍රමෙන් එහාට ගිහිල්ලා. එතකොට දේශපාලන විද්‍යාව බිහිවීමට අදාළව හැදුණු දාර්ශනික සංකල්පනා ටික තමයි ඒ දාර්ශනිකමය ප්‍රශ්න ටික තමයි අපි දේශපාලන දර්ශනය කියලා ගන්න. හරි. ඒක නිසා තමයි බෞද්ධ දර්ශනයෙන් මතක තියාගනි. ඊට පස්සේ සිද්ධාර්ථ කුමාරය උපදිනකොට තිබුණේ නැහැ බෞද්ධ දර්ශනය කියලා එකක්. බුද්දිසම් කියලා එකක්. එතකොට සතර පෙර නිමිති දැකලා ගිහිල්ලා හොයන අධ්‍යයනයත් එක්ක තමයි බෞද්ධ දර්ශනය කියන එක එළියට එන්නේ. හරි. අන්න ඒ විදිහට අපි තේරුම් ගන්න ඕන දේශපාලන දර්ශනය නිසා තමයි දේශපාලන විද්‍යාව හැදෙන්නේ. එතකොට මම මෙන්න මේ මෙතන කියපු දේශපාලන විද්‍යාව නැමැති බොක්ස් එකෙහි පෙට්ටියෙහි පළමු අයිතමය පළමු උපශේෂ්ත්‍රය බවට පත්වන්නේ දේශපාලන දර්ශනයයි. ඒක අද දක්වාම තියෙනවද? තියෙනවා. මම මේක වෙනද උගන්වද්දි ගන්න උදාහරණය තමයි අපේ පෙන්සිල් බොක්ස් එක. පැන්සල් පෙට්ටිය. අපි මොන්ටිසෝරි යනකොට සාමාන්‍යයෙන් ඔකේ මුලින්ම දාන් ගියේ පැන්සලනේ. පැන්සලයි ඉරේසර් එකනේ දාන් ගියේ. අපි 12 වසරට ආවා කියලා සමහරලාට අපේ පෙන්සිල් බොක්ස් එකක් තියෙන කොල්ලොන්ට නම් නැහැ 12 13ට එද්දි. සමහරුන්ට තියෙන්න පුළුවන්. සමහරුන්ගේ පැන්සල් අපි දාගෙන තමයි ගොඩක් වෙලාට කරන්නේ. කෙල්ලට තියෙනවනේ ඒකේ තාමත් පැන්සලක් තියෙනවා. හැබැයි ඒකේ ඇතර දැන් විවිධ වර්ගයේ පෑන්, හයිලයිටර් පෙන්, පන්ති කාඩ්, විවිධ নানা ප්‍රකාරයේ දේවල් තියෙනවනේ. හැබැයි පැන්සලක් තාම තියෙනවනේ. ඒ වගේ දේශපාලන විද්‍යාවේ විශේෂත්වය තුල තියෙන අතිපුරාණංගය, පැරණිමංගය විතරක් නෙමේ දේශපාලන විද්‍යාව තුල සෑහෙන දීර්ඝ කාලයක් තිබුණු අංගය බවට තමයි දේශපාලන දර්ශනය පත් වෙලා තියෙන්නේ. හරියටම හොඳට ඔලුවට දාගනින් මම ගනිපු සංකල්පෙත් එක්කම පෙන්සිල් බොක්ස් කියලාමයි මේ පෙට්ටියට නම හැදෙන්නේ. ඒ තරම්ම පැන්සල පෙට්ටියත් එක්ක සම්බන්ධයි. ඒ තරම්ම පැන්සල දැන් පෙන් බොක්ස් කියලා කියන්නේ නැහැ නේ මම ඒකට පෙන්සිල් බොක්ස් කියලා කියන්නේ. හැබැයි ඒක දැන් පෙන්ස්නේ වැඩිපුරම තියෙන්නේ, පෑන්නේ වැඩිපුරම තියෙන්නේ. නමුත් අපි ඒක තාම කියන්නේ පෙන්සිල් බොක්ස්. පැන්සල් පෙට්ටිය කියන අදහස තමයි කියන්නේ. ඒ වගේමයි දේශපාලන දර්ශනයක් දේශපාලන විද්‍යාවත් එක්ක තියෙන බැඳීම ගලවලා අයින් කරන්න බෑ. එක එක කාලවලදී මේකට ගලවලා මේක වැදගත් නෑ, තීරුමක් නෑ කියලා මේක ඩිලීට් කරන්න, රිමූව් කරන්න, මකලා දාන්න විවිධ ව්‍යාපාර චර්යාවාදයේ වගේ තමයි හිතාවෙන්නේ මම කියන හැටි විවිධ ව්‍යාපාර උත්සාහ කළා. කාලෙකදී මෙයා වැදගත්කම අඩු වෙලා හැංගිලා හිටියා. හැබැයි අර පෙන්සිල් බොක්ස් එක කොච්චර පෑන් තිබ්බත් සමහරලාට කිසිම පැන්සලක් නැති වුණත් අපේ පෙට්ටිය අපි කියන්නේ පැන්සල් පෙට්ටිය කියලා. එතකොට ඒ තරම්ම මේක සම්බන්ධයි. හරි. දැන් මම මෙච්චරලා කිව්වේ මොකද්ද? දේශපාලන විද්‍යාව තුල තියෙන ප්‍රධාන උපශේෂ්ත්‍රය දේශපාලන දර්ශනයේ බව. ඒක හිම වෙන්න හේතුව තමයි මම මෙච්චර වෙලා මේ පැන්සලක් අල්ලගෙන පෙට්ටියක් අල්ලගෙන ඒක හිම වුණේ ඇයි සිද්ධාර්ථ කුමාරයා ගැන කියලා ඊට පස්සේ බෞද්ධ දර්ශනය හැදෙන්නේ. ඒ ඔක්කොම ටික කරේ මෙන්න මේ හැදින්වීම ගැන කියන්නේ. දැන් බලන්න මම මෙතන ටියුට් එකේදී මෙහෙම සම්භාව්‍ය ග්‍රීක යුගයේ සිට මේ වනතෙක් දේශපාලනයේ අධ්‍යයනය සමන්විත වන ප්‍රධාන උපශේෂ්ත්‍රය ටියුට් එකේ අන්ඩර්ලයින් කරගනින් ප්‍රධාන උපශේෂ්ත්‍රය කියන එක එතන උඩින් දාපන් MCQ කියලා. ඒක MCQ එකක් ලෙස අහන්න පුළුවන්.
ප්‍රධාන උපශේෂ්ත්‍රය කියන එක අන්ලයින් කරපන් ඈ උපශේෂ්ත්‍ර ලෙස දේශපාලන දර්ශනයේ පෙන්වා දිය හැකිය උපශේෂ්ත්‍රයේ වශයෙන් දේශපාලන දර්ශනයේ පෙන්වලා දෙන්න පුළුවන් එතකොට උපශේෂ්ත්‍රය කියන එකට ඉරි ගහපන් ඒක MCQ එකක් මම හැදෙන හැටි කියන්නම් උඹලට දේශපාලන ඒ අනුව දේශපාලන විද්‍යාව විශේෂ ශාස්ත්‍රය තුළ ඇති පැරණිම උපකොටස අන්ලයින් කරපම් පැරණිම උපකොටස කියන එක පැරණිම උපකොටස කියන එක අන්ලයින් කියලා එතනක් දාපන් MCQ කියලා ඒක දෙවෙනි පොයින්ට් එක ගැන දේශපාලන විද්‍යාවේ සම්භවය සහ දේශපාලන දර්ශනයේ සම්භවය එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයක් සහිතයි. ඔව් අනිවාර්යෙන්ම. එතකොට ඉතින් ගහපන් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයක් සහිතයි. ඒක පවා MCQ එකකට අහන්න පුළුවන්. MCQ ප්‍රකාශයක් ලෙස එන්න පුළුවන්. දැන් හැඳින්වීම කියන කොටස තුල මම හැඳින්වීම ආකාර තුනකට දීලා තියෙනවා. කරුණු තුනක් විදිහටයි දීලා තියෙන්නේ. ඇයි ඒක ඡේදයක් කරේ නැත්තේ? ඒක ඡේදයක් නොකරේ ඡේදයක් කරෝතින් ඔයගොල්ලෝ ඡේදේ කටපාඩම් කරනවා. එතකොට ඕන වැඩේ වෙන්නේ නැහැ. හරියටම විෂය දාගන්න බෑ. කරුණු වෙනම දකින්නේ. මම හැමදාම කියනවනේ ඒක. නිසා මම කරුණු තුනක් දීලා තියෙනවා. දැන් ඔයාලා කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ කරුණු තුන එකතු කරලා ඡේදයක් හදන එක. සමහර ළමයින්ට A+ එකකට යන්න කරුණු තුනම අරන් ලියන්න ඕනේ. සමහර කෙට්ට ඕනේ මට ඕනේ සර් C එකක් කරන් මොකක් හරි ජොබ් එකකට යන්න කැම්පස් යන විදිහක් නැහැ. ප්‍රශ්න තියෙනවා. එහෙම එකට තුනම පාඩම් කරන්න ඕන නැහැ. ඌ එකක් පාඩම් කරගත්තාම ඇති. අන්න ඒ විදිහට ප්ලෑන් කරලා ඇටි උට් එක හදලා තියෙන හැම එකකම මේ ලොකු නෝට් කන්දක ඡේද කන්දක හිර කරන්නේ නැහැ. සිම්පල් කරුණු තුන කියනවා MCQ අහන්න පුළුවන් තැන් ටික මාක් කරගනි. එතකොට වැඩේ කොට දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ උන හැඳින්වීමට මම පොයින්ට් තුනක් කියනවා. තව ගුරුවරයෙක් සමහර වෙලාවට මේක 5-6කට උනත් දීලා තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම දීලා තියෙන්න පුළුවන්. හරි මම හිතනවා ඉතින් මේ දැන් මගේ පන්තියේ මේ ඒකට මම සිලබස් එක දිහා බලලා එහෙම හිතලා තමයි දැන් මම මේ ගන්නට මේක හදලා තියෙන්නේ. හරි එතකොට මේ ඇති හොඳටම ඇති මේ තව ගුරුවෙක් ඕනනම් මේව වැඩි කරලා තියෙන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නෑ ඉතින්. හරි කරුණු කියන තැනට අවිල මම කියනවා. හරි. දේශපාලන දර්ශනයේ ඊළඟ කොටසට මම එනවා. දැන් ඔන්න ටියුට් එකත් එක්ක මම සම්බන්ධ කරා මම උගන්වපු කොටස. ඊළඟ කොටසට අවිල මම කියනවා දේශපාලන දර්ශනය ගැන අපි අවධානය යොමු කරනකොට වැදගත් මාතෘකා තුනක් හම්බ වෙනවා. ඔන්න ඊළඟ කැලල. දේශපාලන දර්ශනය පිළිබඳව අධ්‍යයනය කරද්දී ප්‍රධාන තේමා තුනක් හම්බ වෙනවා. හිමින් අහගන්නකො, හිමින් දැනගන්නකො. ඒ කියන්නේ දේශපාලන දර්ශනය පිළිබඳ කතාව කොටස් තුනකට අපට බෙදන්න පුළුවන්. ඒකම SQ ප්‍රශ්නයක්. ඔතන තේමා තුනක් කියලා ඇති ටියුට් එකේ කිරි ගහලා SQ කරපන්. ඒ කියන්නේ short questions, කෙටි ප්‍රශ්න නැත්නම් කෙටි ලිඛිත ප්‍රශ්න. ඒක ඔන්ලයින් කරලා SQ කියලා දාගන්න මගේ ක්‍රමයට එහෙම දාගනින්. ඒක ගොන් හරි මොකක් හරි ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ පන්තියේදී මම පේපර් එකක් ටාගට් කරලා උගන්වන්නේ. එතකොට මම ළමයින්ට වැඩි උගන්වන්නගෙන යද්දි හැදෙන ප්‍රශ්න වලට අදාළ තැන් ටික පෙන්නනවා. ඒකට අදාළම කෙටි යෙදුම් ටිකක් හදන්න තියෙනවා. හරි ඒකට අදාළම short question කියන තැනට තමයි SQ කියලා දාන්නේ. multiple choice question කියන එක තමයි MCQ කියලා අපි කඩලා අරන් වෙනම තැනක තියාගන්නේ. හරි ඒව දැන් ඔයාලා ප්‍රශ්නයක් නැහැ නේද? තේරෙනවද දැන් මොකක්ද කියලා වෙන්නේ මේ? ප්‍රධාන තේමා තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි අතිමූලික ප්‍රශ්න. දේශපාලනය තුල තියෙන අතිමූලික ප්‍රශ්න ගැන කතා කිරීම දේශපාලන දර්ශනයේ එක කොටසක්. ඉතින් බලමුකෝ අතිමූලික ප්‍රශ්න සම්බන්ධ උනන්දු වීම. එතකොට දේශපාලන දර්ශනයේදී කරන එකක් තමයි අතිමූලික ප්‍රශ්න ගැන අවධානය යොමු කරනවා. මොකටද අදාළවද? දේශපාලනයට අදාළව. දැන් මම මේක කියන්න කලින් අතිමූලික ප්‍රශ්න කියන්නේ ෆන්ඩමෙන්ටල්ස් කියලා මේවට කියන්නේ. මූලිකාංග කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අවසාන නිගමනයකට එන්න බැරි වෙච්ච හැමෝම විවිධ අදහස් කියන මරණය කියන්නේ මරණය. අතිමූලික ප්‍රශ්නයක්. මරුණාම මොකක්ද වෙන්නේ? බෞද්ධ එකක් කියනවා, කතෝලික කට්ටිය තව එකක් කියනවා, ඉස්ලාමීය ධර්මයේ තව එකක් කියනවා, හින්දු එකේ තව එකක් කියනවා. අන්න අතිමූලික ප්‍රශ්නයක්.
ජීවිතය කියන්නේ මොකක්ද? අන්න අතිමූලික ප්‍රශ්නයක්. මට බඩගිනි. ආහාර ගත්තම බඩගින්න නැති වෙනවා. මට දැන් නිදිමතයි. නිදිමතයි. නිදාගත්තාම නිදිමත නැති වෙනවා. අතිමූලික ප්‍රශ්න නෙමෙයි. මට තිබහයි. වතුර හරි මොනවා හරි බිව්වන් පස්සේ තිබහ නැති වෙනවා. ඒක අතිමූලික නෙමෙයි. අතිමූලික කියලා කියන්නේ සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් උත්තරයක් හොයාගන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. හරි එතකොට දේශපාලනය තුල තියෙන අතිමූලික ප්‍රශ්නයක් තමයි දේශපාලනය කියන්නේ මොකක්ද කියන්නේ. ඔන්න බලපන් කොහෙට. දේශපාලනය යනු කුමක්ද? අතිමූලික ප්‍රශ්නයක්. මේක පවා SQ දාගනින් SQ කියලා. දේශපාලන විද්‍යාව තුල ඇති අතිමූලික ප්‍රශ්න දෙකක් නම් කරන්න. දේශපාලනය යනු කුමක්ද? ඒක අතිමූලික ප්‍රශ්නයක්. රාජ්‍ය යනු කුමක්ද? ඒක අතිමූලික ප්‍රශ්නයක්. ඇයි ඒක එහෙම කියන්නේ? රාජ්‍ය ගැන මාක්ස්වාදීන් එකක් කියනවා බා. රාජ්‍ය ගැන ලිබරල් වාදීන් පවර එකක් කියනවා. ෆැසිස්ට් වාදීන් වෙනම එකක් කියනවා. සමාජ විකාශනවාදීන් මාතෘමූලිකවාදී. එතකොට එක උත්තරයක් නැහැ. එක උත්තරයක් නැහැ. හැමෝම තමන්ගේ තියරි එකට අනුව ඒක හරි කියලා ඔප්පු කරනවා. දැන් දෙකට දෙකක් එකතු කරාම උත්තරේ 4යිනේ. මේක අතිමූලික ප්‍රශ්නයක් නෙමෙයි. මේ ෆන්ඩමෙන්ටල්ස් ගැන මේ මූලධර්ම ගැන ගෝලීයව හැමෝම ඕකේ එක දෙන ප්‍රශ්නයක් නෑ. අපි හරි කියලා විශ්වාස කරනවා. උඩ දැම්මහම බිම වැටෙනවා කියන එක සම්බන්ධයෙන් ලෝකේ තරකයක් නෑ. හැමෝම පිළිගන්නවා. එතකොට ඒව අතිමූලික ප්‍රශ්න නෙමෙයි. ඒව අතිමූලික ප්‍රශ්න නෙමෙයි. මෙන්න රාජ්‍ය කියන්නේ මොකක්ද? අතිමූලික ප්‍රශ්නයක්. දේශපාලනය කියන්නේ මොකක්ද? අතිමූලික ප්‍රශ්නයක්. ඊට පස්සේ රාජ්‍ය පවතින්නේ කුමන අරමුණක් සඳහාද? අතිමූලික ප්‍රශ්නයක්. රාජ්‍ය මිනිසුන් අවනත වෙන්නේ ඇයි? අතිමූලික ප්‍රශ්නයක්. එහෙනම් අතිමූලික ප්‍රශ්න නිකන් පේපර් එක හොඳටම ලේසි වෙනවා නම් වගේ දේශපාලන විද්‍යාව තුළ ඇති අතිමූලික ප්‍රශ්න දෙකක් නම් කරන්න වගේ තියෙන්න පුළුවන්. SQ ලෙස නිකන් ඉංග්‍රීසි එක පොඩ්ඩක් මාක් කරලා තියපන්. වැඩ කරන් යද්දී මාක් කරලා තියපන්. එහෙනම් අතිමූලික ප්‍රශ්න කියන්නේ මෙතෙක් අවසාන නිගමනයකට එන්න බැරි වෙච්ච උන ප්‍රශ්නේ ස්වභාවය ගැන කියනවා. මෙතෙක් අවසාන නිගමනයකට ඇවිල්ලා නැහැ. විවිධ අදහස් තියෙන එකම ප්‍රශ්නේ ගැන. සරලව හිම මතක තියාගනින්. අවසාන නිගමනයකට ආපු නැති හැමෝම පොදුවේ උත්තරේ පිළිගන්නේ නැති. දැන් ලිබරල් වාදීන්ට අනුව රාජ්‍ය සමාජ යහපත සඳහා ඔක්කොම ලිබරල් වාදීන් එක පිළිගන්නවා. හැබැයි මාක්ස්වාදීන් එක පිළිගන්නේ නැහැ. මාක්ස්වාදීන් කියනවා රාජ්‍ය පන්තියක ආයුධයකි. ඒක ඔක්කොම මාක්ස්වාදීන් පිළිගත්තට ඒක ලිබරල් වාදීන් පාරගන්නේ. එතකොට අවසාන නිගමනයේට නැහැ පොදුභාවයක්. ඒක මේ කියන්නේ. අවසාන නිගමනයේට පොදුභාවයක් නැති ප්‍රශ්න සරලව අතිමූලික ප්‍රශ්න ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. දැන් ඕකම මම ටගාලා කියන්නම්. මරණයෙන් පස්සේ දැන් උදාහරණයක් ඇටියට බෞද්ධ විශ්වාස කරනවා සෝවාන් සකෘදාගාමි වගේ එහෙම අරහත් වුණාම නිර්වාණයට යනවා ආයි උපදින්නේ නැහැ කියලා. ඒක කතෝලික කට්ටිය පිළිගන්නවද? නැහැ. ඒගොල්ලෝ කියනවා සර්ගස්ත වෙනවා කියලා. ඔක බෞද්ධයෝ පිළිගන්නවද? නැහැ. අන්න ඒ වගේ එකක්. මේ හැම උදාහරණයක්ම මම කියන්නේ මේ වැඩේ ඔයාලට හොඳට පත්‍යයන් කරන්න ප්‍රත්‍යක්ෂ කරන්න. එතකොට හරි එහෙනම් අතිමූලික ප්‍රශ්න ගැන දක්වන උනන්දුව දේශපාලන දර්ශනයට අදාළ ප්‍රධානම කොටසක්. මම අර බලන මුලින් උතනයි මතක් කරගන්නම් බං. මෙන්න මේ අතිමූලික ප්‍රශ්න ටිකම තමයි විෂය හැදෙන්නේ. ඇරිස්ටෝටල්ගේ ඔළුවට ආපු ප්ලේටෝගේ ඔළුවට ආපු දාර්ශනික ප්‍රශ්න ටික තමයි දේශපාලන විද්‍යාව කියන විෂය හදන්න හේතුනේ. ඒක තමයි දේශපාලන විද්‍යාව කියන විෂය හැදෙන්න හේතුනේ. එතකොට තවමත් ඒ දාර්ශනික ප්‍රශ්න වලට පිළිතුරු හොයනවා. ග්‍රීක දාර්ශනිකයෝ හෙව්වා, රෝම දාර්ශනිකයෝ හෙව්වා, මධ්‍යතන යුගීය දාර්ශනිකයෝ හෙව්වා. ඊට පස්සේ මුල් කාලීන නූතන යුගයේ එතකොට ඒගොල්ලන්ට ඒ හරියට අයිති වෙන්නේ හොබ්ස්ලා, ලොක්ලා, රූසෝලා වගේ කට්ටිය. පශ්චාත් නූතන යුගයේ සමකාලීන යුගයේ එහෙම අපිට ඒව බෙදලා හැම කාලෙකම ඉඳපු දාර්ශනිකයෝ මෙන්න මේ අතිමූලික ප්‍රශ්න වලට උත්තර දෙනවා. දෙක තමයි මෙන්න මේ අතිමූලික ප්‍රශ්න මතක තියාගන්න කියනවා. දෙක සංකල්පවල දාර්ශනිකයෝ කරපු ලොකුම වැඩේ තමයි අර්ථය. සංකල්පවල අර්ථය නිර්වුල් කරන්න. මේක වැදගත්.
නිර්වුල් කරන්න සහ නිශ්චිත කරන්න ওই ටියුට් එකේ නිබන්ධනය දෙන්න ඉරි ගහපන්. සංකල්ප වල අර්ථය නිර්වුල් සහ නිශ්චිත කරන්න. මේක හරියට අල්ලගනින්නේ. දැන් උදාහරණයක් චූටි කාලේදී අපිට මේ වගේ ප්‍රශ්න තියෙනවනේ බං. පොඩි කාලේදී අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අම්මා අපට ඉර පෙන්නලා අපි නිකන් එහෙම ගමුකෝ. අහසේ පායන ඉර පෙන්නලා අපට කියලා පුතේ අර තියෙන ඉර අපි අහනවා ඇයි අම්මේකට ඉර කියලා කියන්නේ? දැන් දීපන් උත්තර. ඇයි ඒකට ඉර කියන්නේ? දාර්ශනික ප්‍රශ්නයක් ඒක. චූටි කාලේදී අපි ඇත්තටම ලෝකේ තේරුම් ගන්නදී අහන්නේම දාර්ශනික ප්‍රශ්න. ඇයි ඒකට ඉර කියන්නේ? ඊට පස්සේ අම්මා හඳ පෙන්නලා අපට කියන පුතේ මේක හඳ මූන් මේ හඳ. අපි අම්මෙන් අහනවා ඇයි අම්මේකට හඳ කියන්නේ? ඒක දාර්ශනික ප්‍රශ්නයක්. ඒතර අම්මට ඇත්තටම මේකට හඳ කියන හේතුවක් මේකට ඉර කියන හේතුවක් කියත හැද්ද? මේ නම් දෙකට අදාළ හේතු මේ ලෝකෙ තිබෙච්ච මොන දාර්ශනිකද ඔප්පු කරන්න පුළුවන්? දැන් සිංහලෙද්දි සිංහල සර් උඩ පැනලා මේකට කියන සහසකර සහසකර 1000ක් කිරණ තියෙනවා ඒක නිසා සහසකර කියලා. සිංහල සර් ආයි උඩ පැනලා කියනවා දිනකර දවස කරවන නිසා දිනකර කියනවා කියලා. පස්සේ භාෂාව හදාගන්න පුතේවල් මෙයා නිශාකර නිශා කියන්නේ රාත්‍රිය රාත්‍රිය කරවන නිසා නිශාකර කියලා කියනවා. එතකොට මෙහෙම මේ පස්සේ හදාගන්න කුසීන්නේ බං ඔක්කොම දැන් ගණන් මිස් දැන් මම ගණන් පන්ති ගියාම මෙහෙම දෙක කියලා ලිව්වම මං අහනවා මිස් ඇයි මේකට දෙක කියන්නේ මේකට දෙක කියන්නකෝ මේක දෙක මේක එක දැන් එහෙම කිව්වොත් මුලින්නම් එහෙමනම් කියලා තිබ්බේ එතකොට අද අපි දෙක ලියන්න කිව්වම ලියන්නේ මේක එක ලියන්න කිව්වම ලියන්නේ මේක නේද දැන් මෙන්න මැත්ස් වල පවා සම්මුතිගත තත්ත්වයක් හදන්න වෙනවා මේව හරියට තේරුම් ගනින්න මේව නිකන් කටපාඩම් කරලා තේරුම්වත් නෑ බා. එතකොට ලෝකේ කියව ගන්නකොට මිනිස්සු විෂයක් හදනකොට අපට සිද්ධ වෙනවා සංකල්ප හදලා සංකල්පයට අදාළ නිර්වචනයක් හදන්න. දැන් සිංහල හෝඩිය කවුරු හරි අහලා නෑනේ මේකට නේද? මෙහෙම ආ කිව්වහම මෙහෙම ලියන්නේ නැත්තේ ඇයි සර්? මෙහෙම බණිනෝ තඩි බානවා. ඔය ආද බොල ලියලා තියෙන්නේ. ඇයි සර් මේකට ආ කියන්නේ නැත්තේ? සමහරවිට සිංහල සර් කොර වෙන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. මේකට ආ කියන්නේ නැත්තේ ඇයි? ඉතින් මේකට ආ කියත හැන්නේ. නෑ මේක ඕනේ පුතේ. ඉතින් ඇයි සර් මේකට ආ නොකිය මේකට ආ කියන්නේ? එතකොට ශබ්ද වලට අදාළ සංකේත අඳින්න වෙනවා. මුලින්ම ආ කියන එකට ඇන්නේ මේක නම් ඉතින් ඒක තමයි ආ. ආයි කතන්දරයක් නෑ. දැන් එහෙනම් තේරෙන්න ඕනේ. මුලින්ම ගණන් පද්ධතියට ගියාම එක ලියන්න කියලාදී මේක නම් ලියලා තිබ්බේ යම් යුගයක එක කියලා සම්පූර්ණගත කරලා තිබ්බේ ලෝකෙ මේක තමයි ඒක. හරි දැන් ඔයාලට වැඩි තේරෙනවා. එතකොට දැන් දේශපාලන විද්‍යාව සබ්ජෙක්ට් එකක් ලෙස හදද්දි බම් යොදා ගන්න සංකල්ප නිදහස රාජ්‍ය බලය අයිතිවාසිකම් ඒවට අදාළ ඩිෆිනිෂන් එකක් ඕන වෙනවා. නිර්වචනයක් ඕන වෙනවා. එතකොට දාර්ශනිකයෝ තමයි විෂය හදලා ඒව නිර්වචනය කළා මෙහෙම තියලා තිබ්බේ. දැන් පාරේ යද්දි අම්ම කියන පුතේ බස් එකේ යන්න දැන් බස් එක අපට හඳුන්වලා දීලා තියෙනවානේ. දැන් බස් එකයි කාර් එකයි අපි වෙන වෙනම අඳුන ගන්නවානේ. හැම එකක්ම අපි වෙන වෙනම අඳුන ගන්නවානේ ලෝකේ තියෙන වස්තුන්. හැබැයි කවුරු හරි අහනවා නම් දැන් බස් එකට කාර් එක කියන්න බැරිද කියලා. මුලින් බස් එකට කිව්වේ කාර් එක කියලා නම් එහෙනම් ඒක කාර් තමයි. අන්න එහෙනම් වැඩේ තේරෙන්න ඕනේ දැන්. දාර්ශනිකයෝ තමයි දේශපාලන දර්ශනයෙන් තමයි සංකල්ප හදද්දී රාජ්‍ය මේක ආණ්ඩුව මේක අයිතිවාසිකම් කියන්නේ මේවා නිදහස කියන්නේ මේවා මේ විෂය අගමුල හරියටම හදපු තැන තමයි බං දේශපාලන දර්ශනය කියලා කියන්නේ. මේ බස් එකට දොර දෙකක් තියෙනවා තනි දොරේ බසුත් තියෙනවා ඒක කරන්නේ ප්‍රවාහණය කිරීම. අන්න අර්ථය බස් කියන සංකල්පය නිර්වචනය කරලා. එතකොට රෝද හතරක් තියෙන හැම එකක්ම බස්ද නැහැ. ඉතින් මොකක් කර නිර්වචනයක් තියෙනවා. අන්න ඒක තමයි මේ. ඒතර විෂයක් හැදෙන තැනදී මම මේ අටෝරාසියක් උදාහරණ කියන්නේ වැඩි හරියටම එකට දාන්න ඕන නිසා. මෙච්චර විස්තරයක් මේ ටියුට් එකේ නෑ. මේක සරලව කියනවා. දේශපාලන දාර්ශනිකයෝ කරපු වැඩක්. නැත්නම් දර්ශනය විසින් කරපු වැඩක් තමයි දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නකොට අපි භාවිත කරන සංකල්ප ගණන් හදන්න ගියාම ඉලක්කම් ඕනවන්නේ ඒ වගේ සිංහල ලියන්න ගියාම භාෂාව ලියන්න ගියාම අකුරු ඕනවන්නේ ඒ වගේ දේශපාලන විද්‍යාව තුළ ඉලක්කම් අකුරු නෙමෙයි තියෙන්නේ සංකල්ප තියෙන්නේ. ඒ සංකල්ප වලට නිර්වචන දීලා තියෙනවා. අන්න ඒ නිර්වචන හදන එක දේශපාලන දර්ශනයේ වැඩක්. දැන් තේරෙන්න ඕනේ. දෙවෙනි පොයින්ට් එක බලපන් ගිහින් ඉක්මනට පස්වෙනි පිටුවේ තියෙන දෙවෙනි පොයින්ට් එක දේශපාලන විග්‍රහයේ භාවිත සංකල්ප වල අර්ථ නිරූපණ පැහැදිලි කිරීම.
අධ්‍යතන ග්‍රීසියේ සිට නූතනය දක්වා දේශපාලන විග්‍රහය තුළ දී ඇති අර්ථ නිරූපණ කළ සංකල්ප අතරට ස්ටේට් බල රාජ්‍ය කියන එක බලයේ පුරවැසිභාවය නිදහස අයිතිවාසිකම් සමානාත්මතාවය තව ඕන තරම් ලියන්න පුළුවන්. එතනත් පොඩ්ඩක් ලියලා තියපන් SQ ප්‍රශ්නයක් දේශපාලන විද්‍යාව තුළ තියෙන සංකල්ප දෙකක් නම් කරන්න. ඉතින් මේ දෙකක් ලියුවාම හරියි. හරි. එතකොට දර්ශනීය විසින් කරපු එක වැඩක් තමයි අතිමූලික ප්‍රශ්න හදාගෙන ඒවට විසඳුම් හොයපු එක. දර්ශනීය විසින් කරපු තව වැඩක් තමයි දේශපාලන සංකල්පවල අර්ථය නිර්වුල් කරන්න සහ නිශ්චිත කරන්න උත්සාහ කරපු එක. හරි. තුන්වෙනි වැඩේ තමයි ප්‍රතිමානීය නිෂ්ඨාවන් කියලා කියන්නේ. ප්‍රතිමානීය නිෂ්ඨාවන්. ඒක ටිකක් අමාරු වගේ නේද සර්? ප්‍රතිමානීය නිෂ්ඨාවන් කියන්නේ අරමුණු වගේ එකක්. සරලව මෙන්න මෙහෙම ගනින්න බා. සමාජයක් සකස් වෙන්න ඕනේ කොහොමද? දේශපාලන ආයතනයක් සකස් වෙන්න ඕනේ කොහොමද? ඒකේ අරමුණ වෙන්න ඕනේ මොකක්ද කියන එක තමයි මේ ප්‍රතිමානීය නිෂ්ඨාවන් කියන්නේ. එතකොට දේශපාලන ආයතනවලට අරමුණු, රාජ්‍ය අරමුණ, ආණ්ඩුවේ අරමුණ ඒගොල්ලෝ මොනවාද කරන්න ඕනේ? පාලනය සමානාත්මතාවයකින් තියෙන්න ඕන. ඒතකොට සමානාත්මතාවය කියන්නේ ප්‍රතිමානීය නිෂ්ඨාවක්. රාජ්‍යය අපරෙන්දෙන් දරුවෝ විනාඩියක් දෙන්න. එතකොට එන දේශපාලන ආයතනවලට දේශපාලන මතවාද වලට මඟ පෙන්වීමක් කරන්න තමයි ප්‍රතිමානීය නිෂ්ඨාව නැත්නම් ඒ වගේ අරමුණු හදලා තියෙන්නේ. එතන මම ওই ටියුට් එකේ ඉරිගහලා දාලා තියෙනවා දේශපාලන ක්‍රියාකාරීත්වයට දේශපාලන ආයතනවලට රාජ්‍ය ප්‍රතිපත්ති කියන්නේ සරලව ගන්නේ රාජ්‍ය කියන්නේ ආයතනයක්. ආණ්ඩුව කියන්නේ ආයතනයක්. ඒගොල්ලෝ මොකක්ද කරන්න ඕන? ඒගොල්ලෝගේ වැඩසටහන කොහොම වෙන්න ඕන? එතකොට පොදු යහපත හදන්න ඕන. ඒක ප්‍රතිමානීය නිෂ්ඨාවක්. සමාජය තුළ සුබ සාධනය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක නිෂ්ඨාවක්, අරමුණක්. එතකොට දේශපාලන ආයතන වලට රාජ්‍ය ප්‍රතිපත්ති වෙන්න පුළුවන්, ආණ්ඩුවේ තීරණ වෙන්න පුළුවන්. ඒවා සකස් විය යුත්තේ කෙසේද කියලා පෙන්නපු එක දේශපාලන දර්ශනීය වැඩක්. එතකොට ප්‍රතිමානීය නිෂ්ඨාවන් කියලා කියන්නේ වටිනාකම් විනිශ්චයන්ගෙන් යුක්ත ඥානය කියන එක, අගය කිරීම සහිත ඥානය කියන එක, රාජ්‍යය නම් මෙහෙම වැඩ කරන්න ඕන, ආණ්ඩුව නම් මෙහෙම වැඩ කරන්න ඕන, පාක්ෂික භූමිකාව මෙහෙම වෙන්න ඕන වගේ දේශපාලන ආයතන වලට අදාළ මඟ පෙන්වීම කරන්න හදපු මූලධර්ම වලට තමයි, ගයිඩ්ලයින් වලට තමයි ප්‍රතිමානීය නිෂ්ඨාවන් කියලා කියන්නේ. එතකොට දේශපාලන දර්ශනය කියන මාතෘකාව ගත්තහම දේශපාලන දර්ශනය කියන මාතෘකාව අතිමූලික ප්‍රශ්න, සංකල්ප, ප්‍රතිමානීය නිෂ්ඨාවන් කියලා කොටස් තුනක් යටතේ අපට බෙදා ගන්න පුළුවන් වෙනවා. හරිද? එතකොට දැන් දේශපාලන දර්ශනය හඳුන්වන්න ඕන ඒක හැඳින්වීමේ ඡේදය. ඊට පස්සේ අලුත් ඡේදයකට ඇවිල්ලා අපි කියනවා දේශපාලන දර්ශනය පිළිබඳව වැදගත් මාතෘකා තුනක් තියෙනවා කියලා. ඔන්න එකට එකේ මාතෘකා තුන ලියනවා. එකක් අතිමූලික ප්‍රශ්න. අන්න ඒකට අදාළව ඡේදයක් හදනවා. ඒ ඡේදය තුළදී මේ කියපු කරුණු ටික පැහැදිලි කරනවා. ඊට පස්සේ සංකල්ප වල අර්ථය නිර්වුල් කිරීම හා නිශ්චිත කිරීම කියලා ලියලා ඒ ඡේදය ගොඩනගනවා. තුන ප්‍රතිමානීය නිෂ්ඨාවන් ගොඩනැගීම කියලා ඒ ඡේදය ගොඩනගන. ඔන්න දැන් ඡේද හතරක් හැදලා හැඳින්වීමත් එක්ක ක්‍රමානුකූලව අපි දැන් මේ උත්තරයක් හදාගෙන යනවා. හරි. ඉතින් තව කැලලක් මම දාලා තියෙනවා ඊට පස්සේ ඕකේ දේශපාලන දර්ශනය පිළිබඳව අපි හොයා බලනකොට ඉගෙන ගන්නකොට මම මේක අනුමාත්‍රකාවක් යටතේ පැත්තෙන් කඩලා ඔයාලට පේනවා තේමා කියලා. තේමාවන්, ඒ කියන්නේ මාතෘකාවන් කියන එක. දේශපාලන දර්ශනයට අදාළව අවධානය යොමු කරපු මාතෘකා. එතකොට ඒ ගැනත් අපිට පොඩ්ඩක් ලියන්න පුළුවන්. තේමාවන්.
මේ තේමාවන් ගැන කතා කරනකොට ගයිඩ් එකේ මෙන්න මෙහෙම බෙදනවා. සම්භාව්‍ය යුගය. සම්භාව්‍ය යුගයට ඒගොල්ලෝ දාලා තියෙන්නේ ග්‍රීක රෝම කියලා. සම්භාව්‍ය නැත්නම් අධ්‍යතන කියලා කියන්නත් පුළුවන්. එතකොට ග්‍රීක සහ රෝම යුගය ලෙස ඒගොල්ලෝ එකක් බෙදනවා මධ්‍යතන යුගය කියලා තව එකක් බෙදලා මුල් කාලීන නූතන කියලා බෙදනවා. ඒ සරලව මෙහිමයි එතකොට ග්‍රීක යුගයේ ඉඳලා රෝම මධ්‍යතන නූතන මෙහෙම යුග හතරක් තියෙනවානේ. මෙහෙම යුග හතරක් තියෙනවා. මේ යුග හතරේදී දේශපාලන විද්‍යාව ආරම්භ වෙලා මෙහෙට විකාශනය වෙනවා. අවුරුදු 2500ක් විතර දැන් විකාශනය වෙලා කියලා තමයි කියන්නේ. සියවස් නම් 25ක් විතර. එතකොට මේ සියවස් 25 දී දේශපාලන විද්‍යාව ආරම්භ වෙලා මෙහෙට විකාශන වෙලාදී මොන වගේ මාතෘකා ගැනද කතා කරේ? ඕක බං ඔය කියන්නේ. ඕක තමයි සීන්නේ. ඉතින් මේක අර එක එක තැන්වල එක එක විදිහට බෙදනවා. මේගොල්ලෝ මෙතනදී බෙදලා තියෙනවා සම්භාව්‍ය යුගය නැත්තම් ග්‍රීක රෝම එකට දාගෙන තියෙනවා. මධ්‍යතන වෙන් කළ මුල් කාලීන නූතන කියලා බෙදලා තියෙනවා. ලෝක ඉතිහාසයේ බෙදන්න පුළුවන් ආකාර ගොඩාරියක් තියෙනවා. හරිද? මම මේ බෙදපු වර්ගීකරණ දාලා මූලික අංක ටික කියන්නේ. තත්ත්වය. ලෝක ඉතිහාසයේ බෙදන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ග්‍රීක රෝම මධ්‍යතන නූතන කියලා බෙදනවා හතරකට. සමහරු පුරාතන යුගයේ ඒ කියන්නේ සම්භාව්‍ය යුගයට ග්‍රීක රෝම දාලා මධ්‍යතන දාලා නූතන කියලා දාලා කැලේ තුනකට බෙදනවා. يعني එක එක විදිහට බෙදන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් මෙතන ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් මෙතනදී අපි ගයිඩ් එකේ විදිහට යමු. මේ පාර අලුත් සිලබස් වල ගයිඩ් එකට අනුව තියෙන්නේ. එතකොට සම්භාව්‍ය ග්‍රීක රෝම යුගයකට අරගෙන මධ්‍යතන වෙන් කරලා මෙතනදී මුල් කාලීන නූතන කියලා බෙදනවා. සමකාලීන කියලාත් ඕනනම් අපිට දාගන්න පුළුවන්. නූතන යුගයෙන් පස්සේ තියෙන සමකාලීන කියන්නේ අද කාලේ කියලා. මෙහෙම බෙදලා තියෙනවා. එතකොට මේ හැම යුගයකම දාර්ශනිකයෝ හිටියා. දේශපාලන විද්‍යාවට අදාළ දාර්ශනිකයෝ හිටියා. එතකොට දැන් උදාහරණ සම්භාව්‍ය යුගයේදී හිටියා ප්ලේටෝ, ඇරිස්ටෝටල්, රෝමේදී සෙනෙකල, පොලිබීසියස්ලා, සිසරෝලා වගේ කට්ටිය හිටියා. පොලිබීසියස්, සිසරෝ, සෙනේකාලා වගේ දාර්ශනිකයෝ හිටියා. මධ්‍යතන යුගයේදී ශාන්ත පෝල්, ශාන්ත ඔගස්ටීන්, ශාන්ත තෝමස් ඇක්වයිනාස් වගේ දේශපාලන විද්‍යාවට අදාළ දාර්ශනිකයෝ හිටියා. මුල් කාලීන නූතන යුගයට අදාළ හොබ්ස් හිටියා, ලොක් හිටියා, රූසෝ හිටියා, මාක්ස් හිටියා. මාක්ස් අමාරුයි එතනට ගන්න ටිකක්. හොබ්ස්, ලොක්, රූසෝ වගේ ගන්න පුළුවන්. මාක්ස් 1800 ගණන් වලනේ. එතකොට 16700 වස් ඕනනම් 1800 ගණනත් අයිති කරනවා. මාක්ස් මෙතන දාන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. සමකාලීන වෙද්දී එතකොට හැනා ඇරන්ඩට්ලා, මහත්මා ගාන්ධිලා, චාල්ස් ටේලර්ලා ඔය වගේ කට්ටිය හිටියා. දැන් මේක තමයි මේ කරලා තියෙන්නේ. ඔක තමයි ඔය කරලා තියෙන්නේ. එතකොට මේ පිරිස මොන වගේ තේමා ගැනද කතා කරේ කියලා තමයි දැන් ඊළඟ ඡේදෙදී අපි ලියන්නේ. මම විස්තරය කියලා තමයි ඒක දාලා ඇත්තේ. එතකොට රාජ්‍යයේ ස්වභාවය වගේ මාතෘකාවක්. එක තේමාවක් අපි ගමුකොට මුලින්ම ගමු ලේසිම එකක්. හරිද? දැන් අපි හිතමු රාජ්‍යයේ ස්වභාවය කියලා මාතෘකාව. රාජ්‍යයේ ස්වභාවය කියන මාතෘකාව රාජ්‍යයේ ස්වභාවය ගැන ප්ලේටෝ මොකක්ද කිව්වේ? ඇරිස්ටෝටල් මොකක්ද කිව්වේ? රෝම යුගයේදී රාජ්‍ය ගැන අදහස මොකක්ද? මධ්‍යතන යුගයේදී මොකක්ද රාජ්‍ය ගැන කිව්වේ? ඊට පස්සේ මුල් කාලීන නූතන යුගයේදී මාක්ස්ලා මොකක්ද කිව්වේ? හොබ්ස්ලා මොකක්ද කිව්වේ? දැන් චාල්ස් ටේලර්ලා මොකක්ද රාජ්‍ය ගැන කියන්නේ? එතකොට ඔන්න ඔය වගේ රාජ්‍යයේ ස්වභාවය කියන තේමාව ගැන විවිධ යුගවලදී කතා කරනවා. හරි, විවිධ යුගවලදී කතා කරනවා. දේශපාලනයේ ස්වභාවය නැත්නම් දේශපාලනය යනු මොකක්ද කියන එක සම්බන්ධයෙන් සම්භාව්‍ය යුගයේ තිබුණු අදහස මොකක්ද? නූතන යුගයේ තිබුණු අදහස මොකක්ද? අද වෙද්දී දේශපාලනය ගැන තියෙන අදහස මොකක්ද? ඔන්න ඔය වගේ මාතෘකා තමයි මේ යුක්තිය කියන්නේ මොකක්ද? සාධාරණත්වය කියන්නේ මොකක්ද? නිදහස කියන්නේ මොකක්ද?
අයිතිවාසිකම් කියන්නේ මෙන්න මේ වගේ මාතෘකා ගැන තමයි ග්‍රීක යුගයේදී නැත්නම් රෝම යුගයේදී මධ්‍යතන යුගයේදී මේව ගැන තමයි අවධානය යොමු කළ තේමාවන්. එතකොට මේ සියලු විස්තර අපට දැන් විනාඩි 10ක ප්‍රශ්නයකට ගොනු කරලා ගන්න බෑ. එච්චර ඕනේ නම් MCQ ප්‍රශ්න පත්‍රයේ ගොඩ දා ගනිද්දී අපට ඒ සම්බන්ධයෙන් යම් ඥානයක් අවශ්‍ය වෙන නිසා තමයි යම් ප්‍රමාණයක දැනුමක් ඕන වෙන නිසා තමයි මම ওই පොයින්ට් එකකින් එකින් එක විස්තර කරලා දාලා තියෙන්නේ. උදාහරණයක් හැටියට යුක්තිය හා සාධාරණත්වය කියන කාරණාව. සම්භාව්‍ය යුගයේදී, මධ්‍යකාලීන යුගයේදී, මුල් කාලීන යුගයේදී අවධානය යොමු කළ දාර්ශනිකයෝ. දැන් ඔයගොල්ලෝ මේක හදා ගන්න ඕනේ මෙහෙමයි. අවධානය යොමු කළ මාතෘකා දෙකක් විතර අරගෙන රාජ්‍ය ස්වභාවය හරි යුක්තිය හරි අන්න ඒක ගැන කතා කරපු කට්ටිය ටිකක් ලියුවම ඇති. මේ ඔක්කොම ටික ලියන්න ඕන නැහැ. ඔක්කොම ටික කටපාඩම් කරගන්න ඕන නැහැ. ඒ තේමා ටික මතක තියාගෙන රාජ්‍ය ගැන ප්ලේටෝ ප්ලේටෝ කතා කරා, ඇරිස්ටෝටල් කතා කළා. නූතන යුගයේදී මාක්ස්ලා හොබ්ස්ලා කතා කරා කියලා ලියුවම ඇති. ඒ විදිහට කොටස් ටිකක් අරගත්තන් පස්සේ ඇති දැන් ඔයගොල්ලෝ නිකන් මාක් කරගන්න විස්තරය කියන එක චුට්ටක් බලන්න මෙන්න මෙහෙම තියෙන්නේ 6 වෙනි පිටුව ගැන මම මේ කියන්නේ සම්භාව්‍ය ග්‍රීක යුගයේ සිට වර්තමානයේ තෙක් කියන්නේ 21 වන සියවස දක්වා දේශපාලන දර්ශනයට අදාළව දේශපාලන දර්ශනවාදීන් උනන්දුවක් දක්වා ඇති තේමා කිහිපයක් පහත පරිදි සඳහන් කරන්න පුළුවන්. එහෙම කියලා යුක්තිය සාධාරණත්වයේ නිදහස රාජ්‍ය දේශපාලනේ ඒ ටික විතරක් ලියුවත් ඇති. මේ වගේ තේමා. තව ළමෙක් කල්පනා කරනවා මේ තේමා ටික ලියලා මම එක තේමාවක් ගැන විස්තර කරනවා. හොඳට තේරුම් ගනින් වැඩේ. මේ ඔක්කොම ලියන්න ඕන කියලා එකක් නැහැ. දැන් ඡේද බූලියක් මෙතන ගහලා දුන්නොත් මම මේ ඔක්කොම ටික එකට දාලා ළමයි මෙතනදී අසරණ වෙනවා. ඇයි අසරණ වෙන්නේ? මේ ඔක්කොමට පාඩම් තියාගන්න බෑ. මට මතක හිටින්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. එතකොට මම ඒකයි කොටස් කරන්නේ. තේමා තියෙනවා. ඌ ලියන්නේ තේමා ටික විතරයි බං. ප්‍රශ්නයක් නැහැ. සමහර එකෙක් තේමා ටික ලියලා එකක් දෙකක් විස්තර කරනවා. සමහර මාර දක්ෂුන් ඉන්නවනේ බං. ඒ කියන්නේ වැඩේම ඉන්න උන්ගේ වැඩේම මේක. උන්ට ඉතින් මේ ඔක්කොම ටික උනත් කරන්න පුළුවන්. අන්න එහෙම අවශ්‍ය විදිහට කපල කොටලා ගන්න තමයි මම මේක හදලා දෙන්නකොට. හැබැයි අනිවාර්යෙන් මේ තේමා ගැන ලියන්න ඕන. තේමා ටිකක් තිබුණාය කියලා හරි ලියන්න ඕන. හරිද? තේමා කිහිපයක් තිබ්බ කියලා තේමා ටික හරි ලියලා දාපන්. එතකොට උත්තරේ හොඳ සාර්ථක උත්තරයක් ගොඩ නැගෙනවා. දැන් මේ යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ අදහස් දැක්වූ සම්භාව්‍ය මධ්‍යකාලීන සහ මුල් කාලීන දේශපාලන දාර්ශනිකයන් වශයෙන් ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සාන්ත ඔගස්ටින්, ඇක්වයිනාස් අර මම කියපු නම් සෙට් එක. තෝමස් හොබ්ස්, ඩේවිඩ් හ්‍යුම්, කාන්ට්, ජෝන් ස්ටුවර්ට් මිල්, මාක්ස් ආදීන් පෙන්වා දී. හරි සරලයි තේරෙනවා. ඉතින් ළමයි කල්පනා කරනවා දැන් මම තව එකක් ගැන ලියනවා. ඒක විතරක් නෙවෙයි මම රාජ්‍ය ස්වභාවය ගැන ලියනවා. එන රාජ්‍ය ස්වභාවය කියලා දාලා ඒක ගැන කතා කරපු කට්ටිය ලියනවා. අයිතිවාසිකම් ගැන කතා කරපු කල්පනා ලියනවා. අන්න එහෙම තම නැනපමණින් ගන්න පුළුවන් වෙන ආකාරයට තමයි මේ පිළිතුර ගොඩනගා ගන්න ඕනේ. දැන් අනිවාර්යෙන් හැදින්වීම මග අරින්න හැද්ද බෑ. ඒක මග අරින්න බෑ. ඒක ගැන එකක් හරි ලියන්න ඕන. අවශ්‍ය තේමා තුනක් තියෙනවා. තේමා තුන මග අරින්න එහෙම ලියන්න දෙයක් නැහැ. ඉතින් තේමා තුන ලියන්න ඕන. හරි. තේමා තුන ගැන ලියනවා. ඊට පස්සේ තේමා ප්‍රධාන තේමා තුනකට බෙදන්න පුළුවන් කියන කතාව. අතිමූලික ප්‍රශ්න ගැන පොඩ්ඩක් ලියනවා. සංකල්ප වල අර්ථය නිරවුල් කිරීම හා නිශ්චිත කිරීම ගැන පොඩ්ඩක් ලියනවා. ඊට පස්සේ ප්‍රතිමානීය නිෂ්ඨාව පොඩ්ඩක් කියලා ලියනවා. ඊට පස්සේ එදා ඉඳන් අද දක්වා කතා කරපු තේමාවන් ගැන රූල් දෙක තුනක හරි ඡේදයක් හදලා දාපන්. එදා ඉඳන් මෙදා දක්වා මේ වගේ තේමාවන් ගැන කතා කළා. කියලා තේමා ටික ලියලා කිසියම් එකෙක්ට ඕන නම් රාජ්‍ය දේශපාලනය යුක්තිය ගැන ලියලා කතා කරපු දාර්ශනික දෙතුන් දෙනෙක් කියලා දාන්න පුළුවන්. එච්චරයි. ඊට පස්සේ මම හිතන්නේ මම උත්තරේ නිමා කරලා ඇත්තේ ඔව් නිමාවක් ලියලා තියෙනවා. දේශපාලන දර්ශනය මෙන්න මෙතනින් මෙහෙම ඉවර කරලා දාන්න පුළුවන්. අනිවාර්යෙන් උත්තරේ නිමාවක් ලියන්න ඕනේ කියන්නේ ඒකට කියන්නේ නිගමනය කියලා කියන්නත් පුළුවන්. ওই නිමාව කියන තැන නිගමනය කියලා දාන්න. නිමාව කියන තැන මම ওই 2n පිට දාලා තියෙනවනේ ඔයගොල්ලන්ට. නිගමනය කියලා ලියන්න පුළුවන් ඒක. මට අවසානයේ කියලාවත් ගන්න පුළුවන්. උත්තරේ අවසාන කරන්න ඕන නැත්තම් බෑනේ. හරි. දැන් කොහොමද
නිමාව ලියන්නේ මෙන්න මෙහෙම. නිමාව කියන කොටස හදාගන්නේ මෙන්න මේ මෙහෙම. දේශපාලන දේශපාලන විද්‍යාව තුළ ග්‍රීක යුගයේ ඉඳලා අද දක්වා තියෙනකොට යම් කාලෙකදී මෙයාට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. අර මං කිව්ව පැන්සලේ වැදගත්කම අවප්‍රමාණය වෙනවා. අවප්‍රමාණය කියන්නේ වටිනාකම අඩු වෙනවා. ඍණාත්මක වෙන්න ගන්නවා. මේකෙන් තේරෙන හැටි බලපන් ටක් ගාලා. ග්‍රීක යුගයේ ඉඳන් මෙහෙට මෙද්දී 1930 70 වගේ කාලෙ වලදී මේ තින්නේ කාලේ මෙයාට පොඩි බග්නතාවයක් ඇති වෙනවා. මොනවා ඊට මං කඩලා යන්න බග්නතාවයක්. එහෙම නැත්නම් එතන කඩේක් දාන්නත් පුළුවන්. එයාගේ වැදගත්කම අඩු වෙලා යනවා. ඒකට හේතුව මේ කාලෙදී චර්යාවාදය කියන විද්‍යාත්මක මතවාද සෑහෙන්න දේශපාලන විද්‍යාව ආක්‍රමණය කරනවා. දේශපාලන විද්‍යාව ආක්‍රමණය කරන චර්යාවාදයේ විසින්. ඒගොල්ලෝ සුද්ධ විද්‍යාත්මක මූලධර්ම මත පදනම් වෙලා තියෙන මූලික ප්‍රශ්න පැත්තකට දාලා නේද සංකල්ප පැත්තකට දාලා හිතා ගැනීම ඊට පස්සේ කල්පිත තත්වයන් ඒවෙන් බැහැර වෙලා නිරීක්ෂණ පරීක්ෂණ නිගමන මත ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ මූලවාදය ප්‍රත්‍යක්ෂ මූලවාදය නැත්නම් ඒකට කියනවා යථානුභූතවාදය සිම්පලි නිරීක්ෂණ පරීක්ෂණ නිගමන තුලින් තමයි දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්න ඕනේ කියන මහා ලොකු මතයක් හදනවා. ලොකු රැල්ලක් ට්‍රෙන්ඩ් එකක් හදනවා. මේක නම් මම කතා කරා දාර්ශනික ප්‍රවේශ උගන්වද්දී. ගොඩක් මහන්සි වෙන්න ඕනේ ඒක නිසා මෙතනදී. මෙන්න මේ රැල්ල නිසා අර හිතා ගැනීම මත පදනම් වෙච්ච දාර්ශනික ප්‍රශ්න මත පදනම්. ඒ කියන්නේ සිම්පල් කියනවා නම් බං දාර්ශනිකයන්ට තිබුණු වැදගත්කම අඩු වෙලා කාටද එන විද්‍යාඥයන්ට ආපු වැදගත්කම වැඩි වෙනවා. ෆිලොසොෆර්ස්ලාට ආපු වැදගත්කම අඩු වෙලා සයන්ටිස්ට්ලාට ආපු වැදගත්කම වැඩි වෙනවා. එතකොට මේගොල්ලෝ කැලේ පනිනවා. මේගොල්ලෝ පිට වැදගත්කම අඩුයි. මේගොල්ලෝ විද්‍යාත්මක කාරණා මත පදනම් වෙලා දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්න ඕන කියන ලොකු තර්කයක් මතයක් හදලා සුද්ධ විද්‍යාවන්ගේ දේවල් අරගෙන චර්යාව දෙන අපි ගලන් දෙන්නේ. මෙයාගේ වැදගත්කම අඩු කරන්න හෙන ගේම් එකක් ගහනවා. අන්න එහෙම ගේම් එකක් ගහගෙන යනකොට අවසානයේදී චර්යාවාදයේ 1970 විතර පස්සේ බලය බිඳෙනවා. විද්‍යාත්මක චර්යාවාදයේ විප්ලවීය චර්යාවාදයේ. ඒකේ අදහස මොකද්ද සර්? දේශපාලන විද්‍යාව අධ්‍යයනය කළ යුත්තේ විද්‍යාත්මකව කොයි වගේ විද්‍යාත්මකද? සුද්ධ විද්‍යාත්මක මූලිකාංග මත පදනම් වෙමින්ය. ඒවායේ තියෙන ඕන විද්‍යාත්මක භාවය එලෙසින්ම දේශපාලන විද්‍යාව තුළ තිබිය යුතුය වගේම දරදඬු මහා ඍජු තැන්වල මේගොල්ලෝ ඊට ගන්නවා. ඒක හරියටම එක වසරේ ළමයෙක් මීටර් 100 දුවන්න ඕන හුසේන් බෝල්ට් දුවන තප්පර ප්‍රමාණයට වගේ කතාවක් බා. හුසේන් බෝල්ට් නේ දැන් සාමාන්‍යයෙන් මට මතක හැටියට වර්ල්ඩ් රෙකෝඩ් එක බෝල්ට්ගේ කඩලා නැහැ මතක හැටියට හොඳේ. මතක හැටියට. ගැට්ලින් 2016 හරි 17 හරි ඔලිම්පික් වල බෝල්ට් පරද්දනවා තමයි මම හිතන්නේ රෙකෝඩ් එක කඩලා නැහැ. ඒ එක වසරේ ළමයෙක් මීටර් 100 දුවනවා. බෝල්ට්ගේ වේගෙන් දුවත හැයිද? හැබැයි මීටර් 100 දුවනවා තමයි. බෝල්ට්ගේ රෙකෝඩ් එකට ළඟ වෙන්න හිතන්න බෑනේ ඇයි? ඉතින් ඌ වෙනම ප්‍රැක්ටිස් කරලා ඒකටම හැදිච්ච එකෙක් නේ. එතකොට මේ දෙන්නගේ වයස වෙනස්, පරිසර වෙනස්, ධාරිතාව වෙනස්. ඒක කවුරු හරි යෝජනා කරොත් නෑ බෝල්ට් දුවන වේගෙන්ම දැන් මේ පොඩි එකා දුවන්න ඕන කියලා ඒක වෙන්නේ නෑ නේ. ඒක කොහොමද වෙන්නේ? ඒ වගේ එකක් තමයි මේ මෙතන ඉඳපු විද්‍යාඥයෝ ටික කිව්වේ. මෙයාලා ඉතින් කිව්වේ එහෙම නෑ මේක සයන්ස් එකක් වෙන්න නම් මේක විද්‍යාවක් වෙන්න නම් සුද්ධ විද්‍යාවන්ගේ තියෙන සාරය මේ ස්ප්‍රිට් එකම ඒ ප්‍රමාණයෙන්ම මේක තියෙනවා. මම වෙන්න ගන්නේ ওই උදාහරණේ බෝල්ට් උදාහරණේ මේක උගන්ලා තිබුණ ගන්නේ ලීටරේ වතුර බෝතලයක් තියෙනවා. ලීටරේ සයිස් එක ධාරිතාවේ ලීටරයයි. මිලිලීටර් 500 බෝතලයකට ලීටරේ දාන්න ඕන. දැන් දාත හැටි එහෙම දාන්න බෑ. ඒකෝර ධාරිතා දෙකක්නේ. මේකෙන්දී විද්‍යාවේදී හියුමන් බ්‍රේන් එක ගැන මොලේ ගැන කතා කරනවා. මම වෙන කතාවක් කියන්නේ.
මොලේ හැම මිනිහෙක්ගේම මොලේ තියෙන පාර්ට්ස් ටික එක වගේනේ බං. ගොම් වැඩ කරන එක වෙනස්. එක එක ගොම් වැඩ කරනවා නම් හැබැයි මොලේ පාර්ට්ස් ටික එකයි. ලංකාවේ මිනිහෙක්ගේ මොලේ ඒ වගේමයි, ඇමරිකානුවෙක්ගෙත් ඒ වගේමයි, රුසියානුවෙක්ගෙත් මොලේ ඒ වගේ තමයි. ප්‍රශ්නයක් නැහැ. හાર્ට් එක මුළු හියුමන් බොඩි එකම එහෙම තමයි. එතකොට ඒගොල්ලන්ට පොදු සූත්‍ර හදලා නිරීක්ෂණ පරීක්ෂණ කරලා උණට බෙහෙත නම් මේක කියලා හදත හැකි නේද? ඊට පස්සේ සෙමට බෙහෙත නම් මෙහෙම කියලා හදත හැකි. මේ බයිපාස් එකක් කරන්නේ මෙහෙම කියලා පොදු සූත්‍ර හදලා තියන්න පුළුවන්. ඇයි? ඒකේ අධ්‍යයනය කරන්න ගන්න විෂයපතය හැමනිතරම පොදුයි. හැමනිතරම කොමන්. හැබැයි දේශපාලන විද්‍යාව තුල එහෙම එකක් නෙමෙයි. ලංකාවේ දේශපාලනය, ඇමරිකාවේ දේශපාලනය, ප්‍රංශ දේශපාලනය, රුසියාවේ දේශපාලනය එකකට එකක් හාත්පස වෙනස්. එතකොට දේශපාලන විද්‍යාව තුල අර සුද්ධ විද්‍යාවන් වල පාවිච්චි කරන විදිහේ ඒ තරම් විදිහේ විද්‍යාත්මක භාවයක් කවදාවත් එන්නේ නැහැ. එහෙම ගේන්න බෑ ඇත්තටම. මොකද දෙන්නගේ ධාරිතා දෙකක් සහ දෙන්නගේ ශ්‍රේෂ්ඨ දෙකක්. අරගොල්ලෝ අධ්‍යයනය කරන්නේ මේ සුද්ධ විද්‍යාත්මක කාරණා සම්බන්ධයෙන්, ලෝක ස්වභාවය සම්බන්ධයෙන්. මේකෙදි කතා කරන්නේ බලය, පාලනීය ස්වභාවය, දේශපාලනීය ස්වභාවය වගේ කාරණා. ඒව මාර ගතිකයි. ඒ කියන්නේ පටපට ගාලා වෙනස් වෙනවා. ගතිකයි. අද තියෙන එක නෙමෙයි, හෙට වෙද්දි වෙන ටොපික් එකක්. වෙන ටොපික් එකක්. වෙන මාතෘකාවක්. එතකොට එහෙම පොදු තියරිස් හදන්න බෑ. පොදු සූත්‍ර හදන්න බෑ. ඒ නිසා මේ කාලයක් චර්යාවාදීන් ගේමක් ගැහුවට දේශපාලන විද්‍යාව තුළට විද්‍යාත්මක භාවය උබ්බලා දාන්න හෙන්නම විද්‍යාත්මකව වැඩේ කරන්න එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි ඇයි? දේශපාලන විද්‍යාව තුළ කතා කරන මාතෘකා සුද්ධ විද්‍යාත්මක මූලධර්ම වලින් හදාරන්න ඕන 100% කියන එක හුසේන් බෝල්ට් දුවන්න ස්පීඩ් එකටම ඒ ටයිම් ඩියුරේෂන් එකටම මේ එක වසරක දරුවෙක් ප්‍රාථමික දරුවෙක් මීටර් 100 දුවන්න ඕන වගේ කිව්ව කතාවක් වගේ එකක් තමයි ඒක. පස්සේ මොකද වෙන්නේ? චර්යාවාදෙ පිට වැදගත්කම අඩු වෙනවා ක්‍රමානුකූලව. ප්‍රත්‍යක්ෂ මූලවාදෙ තිබෙන වැදගත්කම අඩු වෙනවා. යථානුභූතවාදෙ පිට වැදගත්කම අඩු වෙනවා. ඒක නිසා යලිත් මොකද වෙන්නේ? දේශපාලන දර්ශනෙ පිට වැදගත්කම වැඩි වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි 1971 දී ජෝන් රෝල්ස් ලියන යුක්තිය පිළිබඳ න්‍යායක්. ඒ පොතේ විගහල SQ කියලා දාපන්. ටියුට් එකේ නිමාවේදී දාලා 10 වසරේ වශයෙන් තෙක් දේශපාලන විද්‍යාව විග්‍රහයේ ප්‍රමුඛ ස්ථානයක් දේශපාලන දර්ශනයට හිමි වුවද හරිනේ 20 වසරේ මැද භාගයේ තුලදී හරිනේ ඉරිදි ප්‍රමුඛතාවය අවප්‍රමාණය වන ආකාරය දැකගත හැකිය. ප්‍රමුඛතාවය අඩු වෙනවා. හරිනේ ඊට බලපෑම් ප්‍රමුඛ හේතු සාධකයේ වන්නේ ආනුභූතිකවාදය, ඒ නමත් හරි, ප්‍රත්‍යක්ෂ මූලවාදය එකක් හරි, විද්‍යාත්මක දේශපාලන විද්‍යාව විග්‍රහය එකක් හරි, ඕන එකක් දාගන්න පුළුවන්. ඔන්න තුනම දාපන්. නැගීමේ පසුබිමයි. ඒ චර්යාවාදී විප්ලවයේ ඍජු ප්‍රතිඵලයකි. චර්යාවාදීන් තමයි දේශපාලන විද්‍යාව විද්‍යාත්මකව වැඩ කරන වැඩ කරේ. ඒකට ප්‍රත්‍යක්ෂ මූලවාදය, ආනුභූතිකවාදය, විද්‍යාත්මක දේශපාලන විද්‍යාව විග්‍රහය ඕන එකක් කියන්න පුළුවන්. නමුත් 1970 දශකයේ වලට විද්‍යාත්මක දේශපාලන විද්‍යාව විග්‍රහය බිඳ වැටුණා. ඒ කියන්නේ චර්යාවාදී අරුබුදයට ගියා. වැටීම සමග යම් ආකාරයක අරුබුදේ බිඳ වැටීම සමග යම් අරුබුදයකට ගියේ. විද්‍යාත්මක දේශපාලන විද්‍යාව විග්‍රහය අරුබුදයකට ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස 1970 දශකයේ පශ්චාත් කාලීන යුගයේ තුල දේශපාලන දර්ශනවාදයේ පිළිබඳ උනන්දුව වර්ධනය වන ආකාරය දක්නට ලැබේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම ඇමරිකානු දේශපාලන දාර්ශනිකයෙක් වන ජෝන් රෝල්ස් ඉදිරිගහපන් SQ කරන්න, යුක්තිය පිළිබඳ න්‍යායක් අන්ලයින් කළ SQ කරන්න, රචනාව මගින් හමුන යුක්තිය කියන concept එකම සංකල්පයම දාර්ශනික සංකල්පයක්. එතකොට උන් අපිට ක්‍රමානුකූලව පේනවා මොකක්ද? දේශපාලන දර්ශනය කියන කාරණාව යලි ක්‍රමානුකූලව මොන වෙනවා කියලාද වැදගත් වෙලා අර පෙන්සිල් බොක්ස් කියන කතාවේ පැන්සල ආයි වැදගත් වෙන තැනට